තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ ජූනි මාසයේ 30 වෙනි බදාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස් 1ට අපි එකතු වෙන්නේ යමක ප්‍රකරණ ධර්ම ග්‍රන්ථයෙන් කොටසක් සාකච්ඡා කිරීමටයි. අපි පළමුවෙන්ම තෙරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි, හැම දිනකටම තෙරුවන් සරණයි. මම ෂෙයා කරන ස්ක්‍රීන් එක. හොඳයි, අපි අද මෙතනට යමු. හොඳයි, අපි කන්ද යමකේ තමයි හදාරමින් සිටින්නේ. කන්ද යමකෙත් අපි දැන්ට සාකච්ඡා කරගෙන යන්නේ මේ ප්‍රවෘත්ති නිරෝධ වාර නැත්නම් පවත්ති නිරෝධ වාර කියන එක කොටස තමයි සාකච්ඡා කරගෙන යන්නේ. ඒකෙත් අපිට මතකයි ඒකේ කොටස් 6ක් තිබුණා. ප්‍රවෘත්ති නිරෝධ වාරය ගත්තාම ඒකත් කාල අනුව කොටස් 6කට බෙදුවා. කොහොමද? අතීත, අනාගත, පච්චුප්පන්න, ඊට පස්සේ අතීත පච්චුප්පන්නාතීත, පච්චුප්පන්න අනාගත, පච්චුප්පන්න අතීත අනාගත කියලා කොටස් 6කට. ඉතින් අපිට අද කරන්න තියෙන්නේ මේ පච්චුප්පන්න අනාගත වාරය තමයි කරන්න තියෙන්නේ. ඒක අපි සටහන පොඩ්ඩක් මතක් කරගත්තොත් මේ ප්‍රවෘත්ති වාරය කියලා කියන්නේ අපි විභාග කරන එක වාරයක්. අපි දන්නා මුලින්ම තියෙනවා ප්‍රඥාප්ති වාරය, ඊට පස්සේ ප්‍රවෘත්ති වාරය, ඊට පස්සේ පරිඥා වාරය කියලා මේ කන්ද යමකේ කොටස් තුනකට මූලිකව බෙදෙනවා. ඒකේ අපි මුලින්ම පඤ්ඤාප්ති වාරය කරා. පද සෝදලා ගන්න විදිහ ඒ විදිහට කරා. ඊට පස්සේ දැන් මේ ප්‍රවෘත්ති වාරයේදී ඒක අනුවාරයක් හැටියට යෙදෙනවා. අනුවාර තුනකට. උප්පාද, නිරෝධ, උප්පාද, නිරෝධ කියලා. ඒකේ හැම ඒ උපවාරයක්ම අනුවාරයක්ම නැවතත් කොටස් 6කට බෙදෙනවා කාල වශයෙන්. පච්චුප්පන්න, අතීත, අනාගත, පච්චුප්පන්නාතීත, පච්චුප්පන්න අනාගත, අතීත අනාගත කියලා බෙදෙනවා. එතකොට ඒ හැම එකකටම අනුලෝමයක් තියෙනවා. අනුලෝම යමකයක් තියෙනවා, පච්චනීක යමකයක් තියෙනවා. ඒ හැම අනුලෝම යමකයකටම නැත්නම් අනුලෝම යමක ලැබෙනවා අපිට වෙන වෙනම මේ පුද්ගල වාරයයි, ඕකාස වාරයයි, පුද්ගල ඕකාස වාරයයි කියන යමක තුනක් අපිට ලැබෙනවා අනුලෝම වශයෙන්. පච්චනීක ගත්තොත් පච්චනීකයේදීත් ඒ වගේම යමක තුන බැගින් ලැබෙනවා පුද්ගල වාරය, ඕකාස වාරය, පුද්ගල ඕකාස වාරය කියලා. එතකොට මේ නිරෝධ වාරයේ ස්කන්ධ ගන්නකොට මෙන්න මේ ආකාරයෙන් රූපස්කන්ධ මූල, වේදනාස්කන්ධ මූලී කියලා. ඒක රූපස්කන්ධය ඇසුරු කරගෙන මූල කරගෙන තියෙනවා යමක අපිට කොටස් 4ක් වෙනවා. ඊට පස්සේ වේදනාස්කන්ධය මුල් කරගෙන සංඥාස්කන්ධ මූලී කරගෙන එනවා අපිට කොටස් 3ක්. ඊට පස්සේ සංඥාස්කන්ධ මූල, සංඛාරස්කන්ධ මූලී කියලා කොටස් 2යි. ඊට පස්සේ සංඛාරස්කන්ධ මූල, විඥානස්කන්ධ මූලී කියලා එක කොටසකුයි එනවා. ඔය විදිහට කොටස් 10ක් එනවා. ඒ 10ට යමක අපිට ලැබෙනවා මේ පුද්ගල ඕකාස කියන තුන් විදියට ගත්තාම 10 10 පුද්ගල යමක 10යි, ඕකාස යමක 10යි, පුද්ගල ඕකාස යමක 10ක් ලැබෙනවා අනුලෝම. ඒ වගේම පච්චනීක ගත්තත් ඔය ආකාරයෙන්ම යමක 10 බැගින් ලැබෙනවා මේ නිරෝධ වාරය. එතකොට සියල්ලම 60ක් වෙනවා. මෙතන 30යි, අනුලෝම යමක 30යි, පච්චනීක යමක 30යි ගත්තාම සියල්ල 60ක් වෙනවා. දැන් අපිට අද
කරන්න තියෙන මුල්ම යමකේ තමයි මේ 31 වෙනි යමකේ. ඒක පවත්ති නිරෝධ වාරය, පච්චුප්පන්න අනාගත වාරය, රූපස්කන්ධ මූල, වේදනාස්කන්ධ මූලී කියන යමකේ තමයි අපි බලන්නේ. එතකොට අපි මේ ගිය සතියේ කතා කරපු දැන් මේ පච්චුප්පන්න අනාගත වාරය කතා කරන්න කලින් අපි කතා කරපු වාරය මොකද්ද? කාටද කියන්නේ? දැන් ක්‍යාවෙනවා. පන්න අතීත වාරය පච්චුප්පන්න අතීත වාරය තමයි අපි පසුගිය සතියේ කතා කරලා ඉවර කරේ නේද? ඒකෙත් පච්චනීක කොටස තමයි ඉවර කරේ. දැන් අද අපි අලුත් කොටසකට පටන් ගන්නවා. ඒ තමයි පච්චුප්පන්න අනාගත වාරය. එතකොට මෙතනදිත් අපි මූලිකවම බලන්නේ පටන් ගන්නෙම රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී හැටියට. නේ? ඇත්තට මේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී තියෙනවා. ඒ වගේම රූපස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී රූපස්කන්ධ මූල සංඛාරස්කන්ධ මූලී රූපස්කන්ධ මූල විඥානස්කන්ධ මූලී කියලා හතරක් තියෙනවා. නමුත් දැන් මේ වේදනාස්කන්ධය හැසිරෙන විදිහටමයි සංඥාස්කන්ධය සංඛාරස්කන්ධය විඥානස්කන්ධය කියනවා හැසිරෙන්නේ. ඒක නිසා අපි වේදනාස්කන්ධය විතරයි මේ නාම ධර්මයක් හැටියට රූපස්කන්ධයත් එක්ක මේ විදිහට චක්‍ර බැඳලා දක්වන්නේ. ඒවල අනිත් ටිකත් ඒ විදිහටමයි. ඒක වෙනස වෙන්නේ වේදනාස්කන්ධ කියන තැන සංඥාස්කන්ධ කියන වචනයෙන් විස්ථාපනය කරොත් ඒ අනුව යමක වලට උත්තර ලැබෙනවා. එතකොට දැන් මෙතනදී පච්චුප්පන්න අනාගත වාරයේදී රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී වෙනකොට රූපස්කන්ධය හැම විටම පච්චුප්පන්නයි මේ වාරේ. වේදනාස්කන්ධය අනාගතයි. දැන් මේකදී අපි පටිලෝමයට ගියත් ඒ ආකාරයෙන්මයි අපිට ලැබෙන්නේ. හොඳයි. දැන් අපි යමු කාටද? නීතා මහත්මියට. නීතා මහත්මිය කියන්නකො මේකේ සම්නිට්ඨානයේ සංසේදය කියන දැන් අපි යන්නේ මේ අනුලෝම පුද්ගල යමක. හරි? එතකොට මේකේ සම්නිට්ඨානයේ සංසය කියලා අපිට ඒකේ සිංහල තේරුමක් කියන්න පුළුවන්. හරි උත්සාහ කරන්න ස්තුතියි මහත්තයා. 31 යස්ස රූපස්කන්ධෝ නිරුද්ධති තස්ස වේදනාස්කන්ධෝ නිරුද්ධිස්සති. එතකොට යමෙකුට රූපස්කන්ධය වර්තමානයේ නිරුද්ධ වේ නම් ඕහට වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙද්ද? ඔව් අනාගතයේදී නිරුද්ධ වන්නේද කියලා තමයි අහන්නේ නේද? ඔව්. හොඳයි. ඔබතුමීටම කියන්න පුළුවන්ද රූපස්කන්ධය නිරුද්ධ වෙනවා කියනකොට වර්තමානයේ නිරුද්ධ වෙනවා නම් ඒ කාටද මේ යස්ස කියන පදෙන් කවුද හඳුන්වන්නේ? වර්තමානයේ නිරුද්ධ වෙමින් පවතිනවා නම් වෙන්න ඕනේ මේ චුත්ත වෙන අයට රූපස්කන්ධේ පංචෝපකාරේ හසන්නිට පංචෝපකාර චුත්ත වෙන අයට අරූපේ නැහැ. පංචෝපකාරේ චුත්ත වෙන අයට තව කවුරු හරි ඉන්නවද? තව කවුරු හරි රූපස්කන්ධේ චුත්ත වෙනවා. ඔව් චුත්ත වෙන අයට තමයි පංචෝප පිරිනිවන් පාන අයට චුත්ත වෙන අයට ඊපස්සේ මේ පංචෝපකාරය ගැන කතා කරේ වෙනත් කවුරු හරි ඉන්නවද රූපස්කන්ධය? ඔව් අසඤ්ඤ සත්‍යේ කොයි උපදින අයද? චුත්ත වෙන අයට. හරි. ඒ අයට තමයි මේ රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ. එතකොට වේදනාස්කන්ධය අනාගතයේ නිරුද්ධ වේද කියලා අහන්නේ නේද? ඔය කිව්ව කොටස් වලින් කාටද අනාගතයේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ? නිරුද්ධ වෙන්නේ නැති කට්ටියකුත් ඉන්නවා අනාගතයේදී. මේ දැන් මුළු සංසාරයම ගන්න. යස්ස කිව්වම අපි මුළු සංසාරයම ගන්න. එතකොට
අනාගතයේදී සංසාරේම වේදනා ඛණ්ඩය අනාගතයේදී නිරුද්ධ වෙනවා. අර ඉස්සෙල්ලා කියපු පිරිනිවන් පාපු අයට ඇර. අන්න හරි. ඒතකොට පිරිනිවන් පාන ගත්තොත් එහෙම පිරිනිවන් පාන ආර්යයන් වහන්සේ ගත්තොත් එයාට හැබැයි මෙහෙමයි. ඒ රූපස්කන්ධය නිරුද්ධ වෙනවද හැම භූමියෙම පිරිනිවන් පාන කට්ටියට? නෑ අරූපයට නිරුද්ධ වෙන්න රූපයක් නැති නිසා නැහැ. එහෙනම් නිරුද්ධ වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ පංචවෝකාරයේ යම් කෙනෙක් පිරිනිවන් පානවා නම් තමයි රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ. ඒ වගේම අනාගතයේදී වේදනාස්කන්ධයක් නිරුද්ධ නොවන්නේ නේද? හරි නේද එහෙම කිව්වම? පංචවෝකාරයෙන් පිරිනිවන කෙනෙක් ගත්තාම ඒ පිරිනිවෙන අවස්ථාවනේ අපි ගන්න පිරිනිවෙන්නා කියලා ගන්න. එතකොට රූපස්කන්ධය නිරුද්ධ වෙනවා. අනාගතයේදී යාට වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. මොකද අනාගත භවයක් නැති හින්දා නේද? භවයක් නැති හින්දා වේදනාවක් හටගන්නේ නැහැ. ඒකින්ද නිරුද්ධ වෙන්නේ නැහැ නේද? එහෙම නේද? එතකොට අනිත් සුත වෙන කට්ටියට ගත්තොත් පංචවෝකාරයෙන් ඒ වගේම අසඤ්ඤ සත්‍යයෙන් චුත වෙන අය ගත්තොත් ඒගොල්ලන්ට රූපස්කන්ධය නිරුද්ධ වෙනවා. හැබැයි ඒ වගේම අනාගතේ වේදනාස්කන්ධයත් නිරුද්ධ වෙනවා නේද? ඒ චුත වෙන අයට පංචවෝකාරයෙන් චුත වෙන අයටයි අසඤ්ඤ සත්‍යයෙන් චුත වෙන අයයි ගත්තොත් ඒ අයට මොකද වෙන්නේ? රූපස්කන්ධය දැන් නිරුද්ධ වෙනවා. වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවා නේද? හරි. වෙන අදහස් මොනවාරි තියනවද? කාගෙන් හරි. ඔය කිව්ව කොටස ඇරෙන්න. හොඳයි. අපි බලමු. බලන්නකො මොනවද කියන්නේ? පංචවෝකාරයේ පරිනිබ්බන්තාන තේසං රූපක්ඛන්தோ නිරුච්ඡති නේ. පංචවෝකාරයෙන් පිරිනිවෙන්නාට පේන්නා වූ ඔවුනට රූපස්කන්ධය නිරුද්ධ වේ. නොච තේසං වේදනාස්කන්ධෝ නිරුද්ධති. නමුත් ඔවුනට අනාගතයේදී වේදනාස්කන්ධයක් නිරුද්ධ නොවේ. නිරුද්ධති කියන්නේ නිරුද්ධ නොවේ අනාගතයේදී. ඊට පස්සේ කියනවා ඉතරේසං පංචවෝකාරා චවන්තා. ඉතිරි පංචවෝකාරයේ චුත වෙන අයටයි අසඤ්ඤ සත්‍යයෙන් චුත වෙන අයටයි රූපස්කන්ධයද නිරුද්ධ වෙනවා, වේදනාස්කන්ධයද මතු නිරුද්ධ වෙනවා කියලා කියන්නේ. අනාගතේ නිරුද්ධ වෙනවා කියලා. මේක පිළිබඳව මොන හරි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවද කාට හරි? පැහැදිලිද ඒක? ඔය එක පැහැදිලිනවා. ඒ කියන්නේ අවස්ථා දෙකක් කිව්වේ නේද? අචුත නිකන් චුත වෙන එකයි පිරිනිවන් පාන එකයි. පිරිනිවන් පාන එකයි. නිතරම මේ අනාගතයේදී නිරුද්ධ නොවෙනවා කියනකොට පුද්ගලයා හැටියෙන් ගන්නකොට ගන්න වෙන්නෙම පිරිනිවන් පාන පුද්ගලයායි ගන්න වෙන්නේ නේ. ඒතකොට ඒ අයට තමයි අනාගතයේදී එහෙම ස්කන්ධ පහළ වීමක් වෙන්නේ නැත්තේ පුද්ගලයා හැටියට. තන හැටියට එනකොට ටිකක් වෙනස් වෙනවා. අපි දන්නවනේ සුද්ධාවාසයමත් වෙනවා කියලා. දැන් මෙතන පුද්ගලයා හැටියට ගන්නකොට අනිවාර්යයෙන්ම මේ පිරිනිවෙන අය තමයි ගන්න වෙන්නේ. හොඳයි. දැන් අපිට හේමන්ත මහත්මිය ඉන්නවද අද? අදත් නෑ මං හිතන්නේ මේ යනවා කිව්වා ප්‍රතිකාරවලට මහත්තයා. එහෙම දාහා. එහෙනම් චිරස්ත්‍රී මහත්මිය කියන්නකො මේකේ පටිලෝමය මොකද්ද කියලා පටිලෝම පුච්චාව. හොඳයි ජයන්ත මහත්මයා. එතකොට යස්සවාපන වේදනා ස්කන්ධෝ නිරුජ්ජිති දිස්සති නිරුජ්ජිතති තස්ස රූපස්කන්ධ නිරුජ්ජිති නිරුජ්ජති නිරුජ්ජති නේ වෙනවද? නිරුජ්ජති. ඒකට අපිට එන්නේ ප්‍රශ්නේ යස්සවාපන වේදනාස්කන්ධෝ නිරුජ්ජිති තස්ස රූපස්කන්ධෝ නිරුජ්ජති. ඒකට දැන් මේ පාලියෙන් කියනකොට අපි කලිමුත් මතක් කරා අල් සයන්නක් මෙතන ඇතුළට දාන්න නැතුව කියනවා නම් වඩා හොඳයි. මේක රූපස්කන්ධ. රූපස්කන්ධයේ රූපස්කන්ධ. හරි. ඔබතුමී කියන්න පුළුවන් කියලා රශ්මි මහත්මිය මේකේ තේරුම. මේ සම්නිත්ථානයේ සංස්කෘත පදවල තේරුම මොනවද?
නිකම් යස්සවාපන කිව්වහම යමෙක් හට වේදනාස්කන්ධය අතීතයේ නිරුද්ධ දැන් අතීතයේ මෙතනට දාන්නෝනේ නිරුද්ධ වීද මේ මොන වාරයේද මේ කතා කරන්නේ? නෑ අනාගත අනාගත වාරයේ නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙනවද අපෝ කියන්නේ යලි යමෙකුට යමෙක් හට වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවන්ද අනාගතේ දැන් රූපස්කන්ධය නිරුද්ධ වේද ඕහට දැන් ඕහටනේ එතකොට කාටද දැන් අපි වැඩුවොත් එහෙම ඔබතුමියම කියන්නේ කාටද අනාගතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්න පුළුවන්? දැන් මෙතන යස්ස කියලානේ අහන්නේ. කාටද අනාගතයේදී වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්න පුළුවන් මේ මුළු සංසාරේම කල්පනා කරලා කියන්නේ. එතකොට සියලු සබ්බේ සංකේත හැකිනේ ඔක්කොම මේ කියන්නේ නිරුද්ධ ඔක්කොම උපදුන අයට අනාගතයේ වේදනාස්කන්ධය ඉපදුනා පරිනිර්වාණයත් ඇති වෙනවද? ඔව්. පරිනිර්වාණය කරන කට්ටියට අනාගතයේදී ස්කන්ධ ඇති වෙනවද? නෑනේ. නෑ. එහෙමනම් නිරුද්ධ වෙනවද? නෑ නිරුද්ධ වෙන්නේ නැහැ. අනාගතයේදී ඇති වෙන්නේ නැත්නම් අනාගතයේදී නිරුද්ධ වෙන්නේ නැහැ. ඒතකොට ඒ අය මෙතනට අයිති නෑ නේද? අයිති වෙන්නේ කවුද එතකොට? අනාගතයේදී වේදනාස්කන්ධ සියලු සත්වයෝ අනාගතයේ නිරුද්ධ මේ චුත වෙනකොට වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. දැන් මෙතන අහන්නේ අනාගතේ නිරුද්ධ වෙනවා. අනාගතේ නිරුද්ධ වෙන්නේ වේදනාස්කන්ධය. අනාගතේ නිරුද්ධ නොවෙන්නේ පිරිනිවෙනයි නේ. ඔව්. එතකොට ඒ වගේම ඔව්. දැන් බලන්න අනාගතයේ පංචවෝකාරයේ එහෙම සියලු සත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවනේ වේදනාස්කන්ධය. අන්තයක් නිරුද්ධ වෙනවා. බොහොම හොඳයි. හිතුව විදිය හොඳයි. දැන් ඒ අයට රූපස්කන්ධයේ වර්තමානයේ නිරුද්ධ වෙනවාද කියලා අහන්න. දැන් ඇත්තටම දැන් මෙතනදී අපි ගන්නකොට සියලුම අපි ගත්තොත් එහෙම සියලුම සත්‍යයන්ට එතකොට අනාගතයේදී වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙනවා. හැබැයි පිරිනිවන කට්ටිය ඇරෙන්න නේද? ඔව්. හැබැයි එතකොට දැන් මෙතන මේ කතා කරන්නේ මේ පිරිනිවන කට්ටිය අතහැරලාමයි කතා කරන්නේ. ඔව්. හරි? එතකොට දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි කාටද දැන් රූපස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ කාටද දැන් රූපස්කන්ධයක් නිරුද්ධ නොවන්නේ කියන මේ විදිහට තමයි අපි බලන්නේ. ඒක දැන් රූපස්කන්ධය නිරුද්ධ වෙන්න ඕනේ අරූප තලයේට රූපස්කන්ධයක් දැන් නැහැනේ. එතකොට ඒකයි මොකද වෙන්නේ? රූපයක් නැත්තම් අරූපේ ඒගොල්ලන්ට රූපස්කන්ධය මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා දැන්. රූපස්කන්ධයක් නැත්තම් පුළුවන් ද නිරුද්ධ වෙන්න? නෑනේ රූපස්කන්ධයක් නෑ. ඔව් හරි. එහෙමනම් මොකද වෙන්නේ? එතකොට දැන් කවුද කියලා දහන්නේ? ඔව් දැන් කොටසකට දැන් අපි ගන්නවා සාමාන්‍යයෙන් පිරිනිවන් පාන කට්ටිය මෙතන ගන්නෙ නැහැ. මෙතන ඒගොල්ලන් මේ සම්නිඨානෙට අයිති නෑනේ. ඒකෙන්ද ඒගොල්ලන්ව සලකන්නේ නෑ මෙතන. හරි? දැන් පිරිනිවන් පාන නැති ඉතුරු මුළු මේ භූමි තුනේම කාමාවචර රූපාවචර අරූපාවචර කියන භූමි තුනේම එහෙම නැත්නම් අපි ගත්තොත් පංචවෝකාර චතුවෝකාර කියන අරූපයයි අසඤ්ඤ සත්ත්වතලයයි කියන ඒ හැම තැනම ඉන්න අයට හරි ඒකමත් අනාගතයේදී වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙනවා. හරි? ඔව්. හැබැයි ඒකේ ඒ ඉන්න අයගෙන් සමහරුන්ට රූපස්කන්ධයක් වර්තමානයේ නිරුද්ධ වෙනවා. සමහරුන්ට නිරුද්ධ වෙන්නේ නැහැ. කාටද රූපස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ කාටද රූපස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැත්තේ ඔය භූමි තුනේ ඉන්න අසංජ සත්‍යයන්ට අසංජ සත්‍යයන්ට නැහැ. මොකද්ද නැත්තේ? රූපස්කන්ධයක්. ඒගොල්ලන්ට මොකද්ද තියෙන ස්කන්ධය එතකොට? එතකොට වේදනා ඒවා තියෙනවනේ වේදනාව මේවා අසංජ සත්‍ය
නෑ රූපේ තියෙනවා. රූපේ තියෙනවා. මේවන්නේ නැත්තේ සංඥානේ නැත්තේ. ඔව්. එතකොට තේරුම් ගන්න. ඔව්. දැන් දැන් රූපස්කන්ධේ නිරුද්ධ වෙන්නේ පංචවෝකාරයට තමයි. දැන් වෙන කාටද? චුත වෙන අයට. හරි. වෙන කාටද? පංචවෝකාරයෙන් චුත වෙන අයට රූපස්කන්ධයක් නිරුද්ධ වෙනවා. ඒක හරි. ඊට පස්සේ තව කාටද රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ? රූපයක් අසඤ්ඤ සත්‍යයන්ගේ තියෙනින්ද ඒකත් නිරුද්ධ වෙනවා. එයාටත් නිරුද්ධ වෙනවා නේද? චුත වෙන වෙලාවට. කාටද රූපස්කන්ධය නිරුද්ධ නොවෙන්නේ? නිරුද්ධ වෙන්නේ නැත්තේ අරූප රූපේ රූපස්කන්ධයක් නැහැ. ඒකම මේ පරිනිබ්බාණයටත් නැහැ. මේ නෑ අරූපී ඉන්න කට්ටියට වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවනේ. ඒගොල්ලට ගත්තනේ අපි. ඒ අයට හැබැයි වර්තමානයේ රූපස්කන්ධයක් නෑ. රූපස්කන්ධයක් නැති නිසා නේද? ඔව්. අන්න බලන්න. කොහොමද මේක සබ්බේසං uppajjantāna අරූපා චමන්තාන තේසං වේදනාඛන්‍தோ නිරුද්ධිස්සති. හරි? ඒ කියන්නේ මෙතෙන්දි කියන උපදින සියල්ලන්ටම. හරි? සෑම භූමියකම උපදින සියල්ලන්ටම ඒ වගේම අරූපයේ ඒ චුතවන අයට. ඒගොල්ලන්ට වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවා. අනාගතයේදී නිරුද්ධ වෙනවා. හැබැයි ඒගොල්ලන්ට රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. මොකද හේතුව උපදින අවස්ථාවෙත් ස්කන්ධ නිරුද්ධ වෙන්නේ නැති තරක් නේ. උපදින අවස්ථාව ගත්තොත් ස්කන්ධ පහළ වෙන තැන. එහෙමනම් රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැති තැනක් තමයි උපදින අවස්ථාව. ඒක නිසා මේ සබ්බේසං uppajjantānaං කියලා පදයක් අපිට ලැබෙනවා. ඒක වගේම අරූපේ චුතවන්නන්ට ගත්තාම හැබැයි මෙතන මේ අරූපේ චුතවනවා කියනකොට වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා ඒගොල්ලෝ. අනාගතයේදී නිරුද්ධ වෙනවා. ඒ දන්නේ හැබැයි මේ මෙතන ගන්න පුළුවන් ඇත්තටම අරූපාණං කියලා. රූපාණං කියන වචනේත් ගන්න පුළුවන්. ඒගොල්ලන්ට කොහොම හරි මෙතන ගන්නේ මේ ඒක ගන්න බෑ මහත්තයා නේද? ඒ කියන්නේ නිරුද්ධ වෙන්නේ නෑනේ අරූපාණං. චුත වෙන වෙලාවෙනේ නිරුද්ධ වෙන්නේ. නෑ මෙතන මේ යස්සවානේ. කියන්නේ මුළු සංසාරෙම නිකන් සංසාරෙම ගන්නකොට ඒගොල්ලන්ට අනාගතයේදී නිරුද්ධ වෙනවා. නෑ වර්තමානෙට ගන්න බෑ නේද අරූපාණං කියලා. වර්තමානයටත් ගන්න පුළුවන්. චවන්තාන අරූපා චවන්තාන. නෑ අරූපේයි සබ්බේසං uppajjantānaං කිව්වහමත් අරූපේ උපදින කට්ටියත් ගන්නවනේ. අරූපේ උපදින කට්ටියත් ගන්නවා සබ්බේසං uppajjantānaං කිව්වා. හරි? මෙතන මේ අරූපා චවන්තානං කියලා අරන් තියෙන්නේ හේතුව ඒකයි. සබ්බේසං uppajjantānaං කියනකොට අරූපේ උපදින කට්ටියත් මෙතන අරන් තියෙනවා. ඒක නිසා ඉතුරු වෙන්නේ චුත වෙන අවස්ථාව විතරක් ඉඳ තමයි අරූපා චවන්තානං කියලා අරන් තියෙන්නේ කියලා හිතෙනවා දැන්. හරි? ඒ ආයත වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවා මේ සංසාරේම. එයා කොහේ ඉපදුනත් අනාගත කියන්නේ කොහේ ඉපදුනත් කියන්නේ ඉපදී පිටි යනවානේ පංචවෝකාරවල චතුවෝකාරවල. එතකොට ඒ අවස්ථාවලදී අනාගතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. හැබැයි මෙතන මේ චුතවන ඒගොල්ලන් මේ චුතවන අවස්ථාව ගත්තා. උපදින අවස්ථාව ගත්තත් ඒ දෙකේදීම රූපස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. සියලු උපදින්නන්ටත් ඒ වගේම අරූප එනට කියලා කෙටියෙන් කියන්න පුළුවන්. ඒ අයට වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවා. හැබැයි රූපස්කන්ධයක් දැන් උපදින්නේ නැහැ. එතන ගත්තේ අරූපේ රූපස්කන්ධයක් නැති හින්දානේ අන්තිම රූපස්කන්ධයක් නැති හින්දා ඒගොල්ලන්ට රූපස්කන්ධයක් නිරුද්ධ වෙන්න විදිහක් නැහැ වර්තමානයේ. හරි? ඊළඟට පංචවෝකාර චවන්තානම් පංචවෝකාරයෙන් චුතවනායට ඒ වගේම අසඤ්ඤ සත්තා චවන්තාන අසඤ්ඤ සත්යෙන් චුතවනාය. ඒගොල්ලන්ට වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවා. එතනදී නෙමෙයි දැන් මේ තැන ගැන කතා කරන්නේ නැහැ. ඒගොල්ලන් ඉදිරි භවවල ඉපදිලා චතුවෝකාර ඒකවෝකාර ගන්න බෑ. පංචවෝකාර චතුවෝකාර භවවල ඉපදුනහම ඒගොල්ලන්ට මේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා.
හැබැයි ඒ වගේම අනාගතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. ඒ වගේම මේ චුතවනාය ගැන කතා කරන ඉඳලා මේ තැන් දෙකේම රූපේ තියෙන තැනක්. එහෙමනම් රූපස්කන්ධයත් චුතවන වෙලාවේදී නිරුද්ධ වෙනවා. මේක පැහැදිලිද මොන හරි ප්‍රශ්න තියෙනවද? කාටද ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් තියෙනවා මම අහන්න දැන්. නෑ මට තේරුණා දැන් මහත්මයා. චන්ද්‍රික මහත්මිය හොඳයි. දැන් ඔතන දෙවෙනි පාර්ශ්ව ඒ කියන්නේ අපි ගන්නකොට පංචවෝකාරා චවන්තානං අසඤ්ඤ සත්තං චවන්. එතකොට මෙතනදී එන්නේ වේදනාස්කන්ධ මූලී ඉස්සෙල්ලාද? නෑ. මෙතන හැම වෙලාවෙම රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී. මේකට හේතුව තමයි මෙහෙම කියනකොට කාල වශයෙන් බලනකොට රූපස්කන්ධය පච්චුප්පන්නයි. ඔව්. වේදනාස්කන්ධය අනාගතයි. ඒකයි අපි රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී කියලා කියන්නේ. ඔව්. එතකොට දැන් මෙතන මේ පටිලෝමේ ප්‍රශ්නය අහනකොට වේදනාස්කන්ධයේ මුලින් අරන් කතා කරන්නේ. එතකොට ඒක අනාගතයි. ඒක අනාගතයි. රූපස්කන්ධේ පච්චුප්පන්නයි. ඒක නිසා තමයි අපි ඒ විදිහට ප්‍රශ්නය අහන්නේ. අහලා උත්තරේ දෙනවා මේ සන්නිට්ඨානයට ගැලපෙන කොටස අපි ඉස්සෙල්ලා හොයාගන්නවා. දැන් සන්නිට්ඨානයට ගැලපෙන කොටස් කීපයක් තියෙනවා. ඒ තමයි සබ්බේසං uppajjanthānaං කියන එකත් ගැලපෙනවා. ඒගොල්ලන්ට අනාගතයේදී වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙනවා. මොකද උපදින අයට ගත්තාම කොතන ඉපදුණා? අසඤ්ඤ සත්‍යේ ඉපදුණත් ඒගොල්ලන්ට ඉදිරි භවවලදී වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. දැන් ඇත්තටම අසඤ්ඤ සත්‍යේ පිරිමම් පාන්නේ නැහැනේ කවුරුත්. ඒක නිසා කොහොමත් මේ ඒ වගේම අසඤ්ඤ සත්‍යයේ උපදිනකොටත් ඒ උපදින්න ගත්තාම ඒ අයට ඉදිරි භවවලදී එතනින් චුත වෙලා පංචවෝකාරයේ ප්‍රතිසන්දියක් ගත්ත ගමන්ම එතන ඇති වෙනවනේ වේදනාස්කන්ධයක්. ඒ වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවනේ. ඒකින්ද මේක ගැලපෙනවා. සබ්බේසං uppajjanthānaං කියන එක ගැලපෙනවා වේදනාස්කන්ධය අනාගතයේ නිරුද්ධ වෙන කට්ටියට. ඒ වගේම මෙතන මේ රූපස්කන්ධය ගැන කතා කරලා තියෙන හින්දා විශේෂයෙන් අරූප භූමිය ගැන ගන්න අපිට ඊවන චිරශ්‍රී මහත්මියත් පැහැදිලි කරන්නේ මේ අරූපය ගන්න හේතුව තමයි එතන රූපස්කන්ධයක් නැති නිසා රූපස්කන්ධයේ වර්තමානයේ නිරුද්ධ වෙන්නේ නැහැ. සංසයට නොගැලපෙන තැන. ඒකත් ගන්න. එතකොට මේකත් මෙතනින් මේ උපදින අයත් සංසයට නොගැලපෙන තැනක්. මොකද උපදින හැම වෙලාවකම ස්කන්ධ පහළ වීමක් මිසක් නිරුද්ධ වීමක් වෙන්නේ නැහැ. එහෙමනම් මේ රූපස්කන්ධ නිරුච්චිත කියන එකට ප්‍රතිවිරුද්ධයි උපදින අවස්ථාව. ඒකින්ද තමයි මේ පච්චන්තානං අරූපාචවන්තානං වේදනාස්කන්ධෝ නිරුච්චිස්සති. ඒ කට්ටිය දෙගොල්ලන්ටම අනාගතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. හැබැයි වර්තමානයේදී රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. ඊළඟට සන්නිට්ඨානෙට ගැලපෙන සංසයටත් ගැලපෙන කොටස ඊළඟට කියනවා. පංචවෝකාරයෙන් චුතවන්නන්ට අසඤ්ඤ සත්‍යයෙන් චුතවන්නන්ට වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවා. ඒ වගේම රූපස්කන්ධයත් නිරුද්ධ වෙනවා. මොකද මේ චුතවන අවස්ථාව ගැන කතා කරන්නේ. ඒකට රූපස්කන්ධය නිරුද්ධ වන අවස්ථාවයි වර්තමානයේ. ඒක පැහැදිලි නේද? ඔව් ජයන්ත මහත්මයා දැන් උතන සන්නිට්ඨානේ කියනවානේ යස්සවාපන්න වේදනාඛන්‍தோ නිරුද්ධිස්සති කියලා අනාගතයේ නිරුද්ධ වෙනවා කියලා. එතකොට අපි කිව්වා අර සබ්බේසං uppajjanthānaං. එතකොට දැන් අපිට ඒක හිතන්න බැරිද ඒ භවයේම දැන් අපි කියමු පංචවෝකාරී උපදිච්ච එක්කෙනෙකුට අනාගතේ ඒ කියන්නේ අපි උදාහරණයට අපි වගේ ගත්තොත් අපි චුත වෙනකොට නැති වෙන එක එතෙන්ට එහෙම හිතන්න බැරිද? පුළුවන්. හැබැයි බොහෝ දුරට මේ ප්‍රවෘත්තියේ ඔව් ඒක ගත්ත හැකි. ඒතකොට චුතියේදී මේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙන එක ගන්න පුළුවන්. ඔව් සංසාරයේ මේ භවයේ දෙකම එහෙම හිතන්න පුළුවන්. හැබැයි එතනදී එකම නොගැලපෙන තැන තමයි ඒක අසඤ්ඤ සත්‍ය නේද? අසඤ්ඤ සත්‍යයේ උපදින එක්කෙනාට එහෙදි අනාගතයේදී නිරුද්ධ වෙන්නේ නැහැ. නමුත් ඉදිරි භවයේදී ඒක හරි නෑ. ඒ මම නිකමට ඇහුවේ වෙනම අපි ඉන්ඩිවිජුවලි ගත්තොත් ඒ සබ්බේසන් නැතුව ගත්තොත් දැන් පංචවෝකාරය ගත්තොත් පුළුවන් නේ එහෙම හිතන්න පුළුවන් නේ අපිට ඒ වර්තන. හරි. හොඳයි. එහෙමනම් අපි ඊළඟ එකට යනවා. ඊළඟ එක කුමක් පිය යුතුද? සාමාන්‍යයෙන් අපි ගත්තොත් දැන් මේ ගත්තේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී. එතකොට ඊළඟ එක අපි ගන්නෙ වේදනාස්කන්ධ මූල
සංඥා ස්කන්ධ මූලි වෙන්න ඕනේ. නේද? හොඳයි. එහෙනම් ඔබතුමීම කියනවාද අපිට මේකේ සිංහල තේරුම? මේ අර මටද කියන්න කිව්වේ? ලක්ෂ්මී මහත්මිය කියන්නේ. යස්ස වේදනා කන්දෝ නිරුජ්ජති තස්ස සංඥා කන්දෝ නිරුජ්ජිස්සති. ඒ කියන්නේ යමෙකුට වර්තමානයේ වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවා නම් ඕහට අනාගතේ සංඥා ස්කන්ධය නිරුද්ධ වෙනවද කියලා අහනවා. ඔව්. එතකොට ඔබතුමී කියන්න ලක්ෂ්මී මහත්මිය කියන්නේ කාටද වේදනා ස්කන්ධය වර්තමානයේ නිරුද්ධ වෙන්නේ? වර්තමානයේ නිරුද්ධ වෙන්න පුළුවන් පංචවෝකාරේ චතුෝකාරේ චුත්ත වෙන අය උපදිලා ඉන්න අයට නිරුද්ධ වෙනවා. ඉපදිලා ඉන්න අය කියලා ගන්න බෑ. මේ නිරුද්ධති කියලා කියන්නේ නිරුද්ධ වෙන මේ වර්තමානයේ. හරි. එතකොට නිරුද්ධ වෙනවා මේ චුත්ත වෙන අයටයි පිරිනිවන් යන අයටයි. හරි. එතකොට පංචවෝකාරේ චතුවෝකාරේ කියන අරූපේයි චුත වෙන අයටයි පිරිනිවන් පාන අයටයි වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවා. ඒ අයගෙන් අනාගතයේදී සංඥා ස්කන්ධය නිරුද්ධ වෙන්නේ කාටද නිරුද්ධ නොවන්නේ කාටද? ඒ අයගෙන් පිරිනිවන් පාන අයට අනාගතයේ සංඥා ස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. හේතුව උපදින්නේ නැහනේ. උප්පත්තියක් නැති නිසා. අනිත් අයට චුත වෙන අයට මේ සංඥා ස්කන්ධය නිරුද්ධ වෙනවා අනාගතයේදී. ඔව් ඉදිරි භවයන් වල නිරුද්ධ වෙනවා නේද? ඔව්. හොඳයි. එහෙනම් අපි බලමු මොකක්ද ඒකේ උත්තරේ කියලා. පරිනිබ්බන්තාන තේසං වේදනාඛන්தோ නිරුජ්ජති නොච තේසං සංඥාඛන්தோ නිරුජ්ජිස්සති. ඔබට මේ කිව්ව එක හරියටම හරි. පිරිනිවන් පාන අයට වේදනාස්කන්ධය වර්තමානයේ නිරුද්ධ වෙනවා. ඒ අයට අනාගතයේදී සංඥා ස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. මොකද ඉදිරි භවයක් නැහැ නේද? සංඥා ස්කන්ධයක් හටගන්නේ නැහැ. ඉදිරි භවයක් නැති හින්දා ස්කන්ධ හට ගැනීමක් නැහැ. එhmenan නිරුද්ධ වෙන්නේත් නැහැ. ඊට පස්සේ කියනවා ඊතරේ සං චතුවෝකාරා පංචවෝකාරා චවන්තාන තේසං වේදනාඛන්தோච නිරුච්ඡති සංඥාඛන්தோච නිරුද්ධ. ඉතිරි පංචවෝකාරෙන් චතුවෝකාරෙන් චුතවන්නන් නොවනට වේදනාස්කන්ධයත් වර්තමානයේ නිරුද්ධ වෙනවා. සංඥා ස්කන්ධය අනාගතයේ නිරුද්ධ වෙනවා. ඒක කාට හරි නොපැහැදිලි තැනක් අපැහැදිලි තැනක් තියෙනවද? හැමෝටම තේරුණාද ඒක? අපිට විජිතා මහත්මියත් සම්බන්ධ වුණාද? සම්බන්ධ වුණා. ඊට පස්සේ ආයෙ ගියාද කියලා මම දෙන්නටම ගත්තා. මම දැක්ක විජිතා මහත්මිය සම්බන්ධ වුණා. ආයෙ ඩිස්කනෙක්ට් වෙලා ජයන්ත මහත්මිය ඩිස්කනෙක්ට් වුණානේ. ඔව්. මේක පැහැදිලිද හැමෝටම? හොඳයි. එහෙනම් අපි ඉදිරියට යනවා. ඊළඟට කාටද අපි යමුනේ? අපි යමු එහෙමනම් කී දෙනෙක් ඉන්නවද? හොඳයි. අපි කාන්ති මහත්මියට යමු වෙලා අහමු. මේක පේනව නේද සයිඩ් එක? ඔව් පේනවා. ඒක අයින් කරොත් පේනවා. හොඳයි. එහෙනම් මේකේ පටිලෝම පුච්චාව අපිට කියන්නකො කන්සෙප්ට්. පටිලෝම පුච්චාව වෙන්නේ යස්සවා පන සංඥාඛන්தோ නිරුජ්ජිස්සති තස්ස වේදනාඛන්தோ නිරුජ්ජති නිරුජ්ජති. හරි. අද්දේක එතකොට අර්ථය තමයි යලි යමකුහට සංඥාස්කන්ධය අනාගතේ නිරුද්ධ වේ නම් ඕහට වේදනාස්කන්ධය වර්තමානයේ නිරුද්ධ වෙනවද කියලා තමයි අහන්නේ. හැබැයි දැන් මේක තාම කතා කරේ නෑ නේද? මේක කතා කරේ නෑ අපිනේ. මොකද්ද? වේදනාස්කන්ධය නිරුද්ධ වෙන අයයි අනාගතයේදී සංඥාස්කන්ධය නිරුද්ධ වෙන අය ගැන කතා කරේ නෑ තාම නේද? අනුලෝම පුද්ගලයක කරේ නෑ නේද? කරා. දැන් ඒකනේ කරේ. ඒකනේ කරේ. හරි. දැන් තියෙන්නේ
දැන් උත්තරේ හරි දෙන්න. මම කරේ ජයන්ත මහත්මයා පටිලෝමනේ මම කරේ. මේ පටිලෝමය මේක කරා දැන් මේ හරි එක කරන්නේ මේකනේ. ඔය එක කරලා ඉවරයි ඕකේ පටිලෝමය කරන්නේ හරි. ඔන්න ඕකේ ඕක තමයි දැන් කරන්නේ පටිලෝමය යස්ස වාපන සංඥාක්ඛන්தோ නිරුජ්ජිසති තස්ස වේදනාස්කන්ධෝ නිරුජ්ජ තීති ඒකේ අර්ථය තමයි මම සිංහලෙන් කිව්වේ හරිද අපු පාරක් කියනකො. යලි යමකුහට සංඥාස්කන්ධය අනාගතයේ නිරුද්ධ වෙන්නේ වේද ඕහට වර්තමානයේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවද කියලා අහන්නේ. එතකොට මෙතෙන්දි තෝරගන්න ඕන කාටද අනාගතයේ සංඥාස්කන්ධය නිරුද්ධ වෙන්නේ. මේ කියලා තෝරගන්න ඕන. එතකොට සංඥාස්කන්ධය නිරුද්ධ වෙනවා ඉපදිච්ච ඕන කෙනෙකුට අනාගතයේ සම්පේසං උප්පජ්ජන්තනන්නේ අසඤ්ඤ සත්‍යෙන් සුත වෙලා යන අයටයි අනාගතයේ උපදින ඕන කෙනෙකුට අනාගතයේ සංඥාස්කන්ධය නිරුද්ධ වෙන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ උපදින හැමෝටම නේද? ඒ කියන්නේ උපදින හැමෝටම. ඒ වගේම අසඤ්ඤ සත්‍යෙන් චුත වෙන කෙනෙකුට උනත් සංඥාස්කන්ධය අනාගතයේ නිරුද්ධ වෙනවා. චුත වෙනවා. ඊට පස්සේ වර්තමානයේ කට්ටියට ඉතින් මේ වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්න විදියක් නෑ නේද? කාටද? මේ අසඤ්ඤ තත්ත්වයෙන් උපදින අයට රූප විතරයි තියෙන්නේ. එතකොට යාලට බෑ වර්තමානයේ වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්න. හරි. එතකොට සියලුම උපදින්නන්ට උපදින අයට මේ වේදනාස්කන්ධය උපදින වෙලාවේ ස්කන්ධ නිරුද්ධ වීමක් වෙන්නේ නෑනේ. ඒක නිසා වේදනාස්කන්ධය ඒ කට්ටියට නිරුද්ධ වෙන්න විදියක් නෑ. නෑ. උපදින අයට නිරුද්ධ වෙන්නේ නෑ. නෑ. එතකොට අරූපේ ගත්තොත් අරූපෙන් චුත වෙන අයටත් අනාගතයේ සංඥා ස්කන්ධය චුත වෙන අයට අනාගතයේ නිරුද්ධ වෙනවා නේද? නිරුද්ධ වෙනවා කියලා මං හිතනවා. නිරුද්ධ වෙනවා. ඒ වගේම චතුෝකාරයෙන් චුත වෙන අයටත් වේදනා ස්කන්ධය වර්තමානයේ චුත වෙනකොට නිරුද්ධ වෙනවානේ. පංචවෝකාරෙත් චුත වෙන අයට සංඥා ස්කන්ධයත් නිරුද්ධ වෙනවා. ඒ වර්තමානයේ වේදනා ස්කන්ධයක් ඒ චුත වෙන අවස්ථාවේ නිරුද්ධ වෙනවා කියලා මං හිතනවා. හරි. බොහොම හොඳයි. එතකොට මේ යස්ස වාපන සංඥාක්ඛන්தோ නිරුද්ධිස්සති කියනකොට අපිට ලැබෙනවා කීප දෙනෙක්ම. යස්ස කියන එකට පුද්ගලයෝ කීපයක් ලැබෙනවා. ඔව්. එතකොට මේ පුද්ගලයෝ තෝරගන්නකොට සංසය ගැන පොඩ්ඩක් බලලා තමයි තෝරගන්න ඕනේ. එතකොට මේ කියන්නේ තස්ස වේදනාක්ඛන්தோ නිරුද්ධති කියලා. ඒ ඇයිට වර්තමානයේ නිරුද්ධ වෙනවාද කියලා. අපි දන්නවා සාමාන්‍යයෙන් ගත්තම සංසයට ගැළපෙන කොටසක් හොයාගන්නත් ඕනේ නොගැළපෙන කොටසක් හොයාගන්නත් ඕනේ සාමාන්‍ය විදිය. සමහර දාට නම් ගැළපෙනවම වෙනවා හැම එකක්ම. ඒකට තමයි ආමස්සා වගේ උත්තර ලැබෙන්නේ. නමුත් එහෙමද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. එතකොට තේරෙන දෙයක් තමයි මේ වේදනා ස්කන්ධය නිරුද්ධ නොවන කියන දැන් සංසයට නොගැළපෙන කොටසක් තියෙනවා මේ උපදින අවස්ථාව ගත්තා. සබ්බේසං උප්පජ්ජන්තානං කියන කොටස. එතකොට ඒක ගැලපෙන්නේ නැහැ. හැබැයි මේ සබ්බේසං උප්පජ්ජන්තානං කියන කොටස ගැලපෙනවා අනාගතයේදී සංඥාස්කන්ධය නිරුද්ධ වෙනවා කියන කොටසට. සන්නිඨානයට ගැලපෙනවා. එහෙනම් සන්නිඨානයට ගැලපෙනවා සංසයට නොගැලපෙනවා. ඔව්. ඒ කොටස හරි. එතකොට දැන් ඒ වගේම තව තමයි අසඤ්ඤ සත්‍යේ උපදින අය ගත්තොත් ඒ අයටත් අනාගතයේදී සංඥාස්කන්ධයක් නිරුද්ධ වෙනවා වෙන භව වලට යනකොට. අපි දැන් මෙතන යස්ස කියනකොට සංසාරයමනේ බලන්නේ. ඔව්. හැබැයි ඒ චුත වෙන අයට වේදනාස්කන්ධයක් චුත වෙන්නේ නැහැ. වේදනාස්කන්ධයක් නැහැ නේ කට්ටියට. නෑනේ චුත වෙන්න වේදනාස්කන්ධය. ඒක නිසා ඒ කට්ටියට වර්තමාන වේදනා චුත වෙනකොට සංසත්යෙන් චුත වෙනකොට ඒ කට්ටියට වේදනාස්කන්ධයක් නැති නිසා වර්තමානයේ කට්ටියට වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්න විදියක් නැහැ. හැබැයි ඒගොල්ලන් ගැලපෙනවා සම්නිට්ඨානෙට නේ. සම්නිට්ඨානෙට ගැලපෙනවා. ඒකෝර ඔන්න අපිට කොටස් දෙකක් හම්බුණා. සියලු උපදින්නන් හම්බුණා. ඊට පස්සේ අසඤ්ඤ සත්‍යයෙන් චුත වෙන්නන් හම්බුණා. හරි. ඊට පස්සේ ගත්තොත් ඇත්තටම මේ අසඤ්ඤ සත්‍යයෙන් චුත වෙන අය විතරක් නෙමෙයි අර උපදිනවා කියනකොට උපදින අයත් එතන ඉන්නවා බව පොඩ්ඩක් තියාගන්න. ඔව්. ඊට පස්සේ අපි ගත්තොත් අනිත් පංචවෝකාර වලින් චතුවෝකාර වලින් චුත වෙන කට්ටිය ගත්තොත්
ඒගොල්ලන්ට ඒ චුත වෙන අවස්ථාව ගන්නෙම මේ සංසයට ගලපන්න ඕනේ. ඔව්. එතකොට වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ. ඔව්. ඒ අයට අනාගතයේදී සංඥාස්කන්ධත් නිරුද්ධ වෙනවා. මොකද වර්තමානයේ වේදනාස්කන්ධයත් නිරුද්ධ වෙනවා. වර්තමානයේ වේදනාස්කන්ධයත් නිරුද්ධ වෙනවා. හරි. එහෙනම් අපිට ලැබෙනවා සබ්බේසං uppajjantānaං අසඤ්ඤ සත්තා චවන්තාන. තේසං සංඥාඛන්‍தோ නිරුද්ධිස්සති. සංඥාස්කන්ධය අනාගතයේ ඒගොල්ලන්ට නිරුද්ධ වෙනවා. හැබැයි වේදනාස්කන්ධය වර්තමානයේ නිරුද්ධ වෙන්නේ නැහැ. නොච තේසං වේදනාස්කන්‍ධෝ නිරුද්ධති. ඊළඟට සංසයට ගැලපෙන කොටස තමයි චතුෝකාරා පංචවෝකාරා චවන්තානං තේසං සංඥාඛන්‍தோච නිරුද්ධිස්සති වේදනාඛන්‍தෝච නිරුද්ධති. මේකෙන් චුත වෙන අයට සංඥාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවා වෙන වෙන භව වලට ගිහිල්ලා වේදනාස්කන්ධේ ඒ චුත වන මොහොතේ නිරුද්ධ වෙනවා. මේක පිළිබඳව මොන හරි ප්‍රශ්න තියෙනවද? කාට හරි අදහසක් හෝ ප්‍රශ්නයක්? පැහැදිලි නේද? හොඳයි. ඊළඟ යමකේ කුමක් වේ යුතුද? ඊළඟ යමකේ වෙන්න ඕනේ එතකොට රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලයේ ඕකාස වාරය වෙන්න ඕනේ. දැන් මේ පුජ්‍යල වාරයේ නේ ඉවරුනේ. රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී ඕකාස වාරය. රූපස්කන්ධය පච්චුප්පන්නයි වේදනාස්කන්ධය අනාගතයි. දැන් මම යමු වෙනවා ශ්‍රීමති මහත්මියට පුළුවන් උදව්වක් කරන්න. මේකේ කියන්නකෝ රූපස්කන්ධ වේදනාස්කන්ධ මූලයේ අනුලෝම පුච්චාව. යත්ත රූපස්කන්ධෝ නිරුද්ධති තත්ත වේදනාස්කන්ධෝ නිරුද්ධිස්සති. හරියටම හරි. යත්ත රූපස්කන්ධෝ නිරුද්ධති තත්ත වේදනාස්කන්ධෝ නිරුද්ධිස්සති. වේදනාස්කන්ධය අනාගතයේදී තමයි නිරුද්ධ වෙනවද කියලා අහන්නේ. යම් තැනක නේද? කොහොමද මේක සිංහල තේරුම අහන්නේ ශ්‍රීමති මහත්මිය? ඔව් යම් තැනක රූපස්කන්ධය නිරුද්ධ වෙයිද එතන අනාගතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ වන්නේද? හරි. බොහොම හොඳයි. එතකොට ඔබතුමීම කියන්න කොහෙද වර්තමානයේ රූපස්කන්ධය නිරුද්ධ වෙන ස්ථාන මොනවද? වර්තමානයේ නිරුද්ධ වෙන්න පුළුවන් අසඤ්ඤ සත්‍යේ පංචවෝකාරී. හරි. ඒ දෙකේම වර්තමානයේ එතන රූපස්කන්ධය තියෙන හින්දා ඒ තැන් වල නිරුද්ධ වෙනවා නේද? එතකොට සංසයෙන් අපි කිව්වේ තත්ත වේදනාස්කන්ධෝ නිරුද්ධිස්සති. තත්ත එහි අනාගතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවද කියලා අහුවම ඔය තැන් දෙකෙන් කොතනක හරි තියෙනවද වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැති තැනක්? ඔව් අසඤ්ඤ සත්‍යේ. ඔව් අසඤ්ඤ සත්‍යේ කියන භූමියේ අනාගතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. මොකද වේදනාස්කන්ධය ඇති වෙන්නේ නැති තැනක් නේද? නේද? ඔව්. එතකොට පංචවෝකාරය ගත්තොත් පංචවෝකාරයේ මේ රූපස්කන්ධයත් නිරුද්ධ වෙන්න පුළුවන් අනාගතයේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නත් පුළුවන්. පුළුවන් වෙයිද ඔක පාලියෙන් කියන්නේ? ඔව් එතකොට අසඤ්ඤ සත්‍යේ තත්ත රූපස්කන්ධෝ නිරුද්ධති නොච තත්ත වේදනාස්කන්ධෝ නිරුද්ධිස්සති. හරි. පංචවෝකාරයේ තත්ත රූපස්කන්ධෝ නිරුද්ධති රූපස්කන්ධෝච නිරුද්ධති වේදනාස්කන්ධෝච නිරුද්ධිස්සති. නිරුද්ධිස්සති. කොහොම හොඳයි. හොඳයි. දැන් ඒක හැමෝටම පැහැදිලි දෙයක්. මොකද ඔක පෙළේ ලියලා නැහැ. දීලා නැහැ. පොතේ දීලා නැති එකක්. හරි ඒ විදිහට තමයි අපි විසඳ ගන්න ඕනේ. ඊළඟට ඒකෙම පටිලෝමයේ ඔබතුමීට අහන්න පුළුවන්ද මේ ශ්‍රීමති මහත්මිය? පටිලෝමයේ කුමක් යත්තවා පන වේදනාස්කන්ධෝ නිරුද්ධිස්සති තත්ත රූපස්කන්ධෝ නිරුද්ධති. එතකොට කොහොමද අහන්න ඕනේ? යත්තවා පන වේදනාස්කන්ධෝ නිරුද්ධිස්සති තත්ත රූපස්කන්ධෝ නිරුද්ධති. එතකොට ඇත්තට මම මේක ලිව්වේ නැහැ.
ඒක ලිව්වේ නැහැ. එතකොට එතන එන්නේ යත් යම් තැනක වේදනාස්කන්ධය අනාගතේ නිරුද්ධ වේද යම් තැනක. එතකොට ඔබතුමීම කියන්නකෝ කොතනද වේදනාස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙන්න පුළුවන්? අනාගතේ නිරුද්ධ වෙන්න පුළුවන් චතුෝකාරයි පංචවෝකාරයි. හරි පංචෝකාරය. චතුෝකාරයට කියන තවත් නමක් අරූපේ පංචවෝකාරයි. හරි. ඒ තැන් දෙකේ තමයි අනාගතයේදී වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්න පුළුවන් නේද? ඔය තැන් දෙකේම රූපස්කන්ධය දැන් නිරුද්ධ වෙනවද? නැහැ. අරූපේ නිරුද්ධ වෙන්නේ නැහනේ. අරූපේ නිරුද්ධ වෙන්නේ නැහැ. පංචවෝකාරය පංචවෝකාරය නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. එහෙමනම් කොහොමද ඒකට උත්තරේ දෙන්න ඕනේ? අරූපේ තත්ත වේදනක්ඛන්தோ නිරුද්ධිස්සති නොච තත්ත රූපක්ඛන්தோ නිරුද්ධති. හරි. ඊට පස්සේ ඊළඟට පංචවෝකාරේ තත්ත වේදනක්ඛන්தோ නිරුද්ධිස්සති පංචවෝකාරේ තත්ත වේදනක්ඛන්தோච රූපක් වේදනක්ඛන්தோ නිරුද්ධති රූපක්ඛන්தோච නිරුද්ධිස්සති. නෑ. පොඩි එහා මෙහා වීමක් වුණා. දැන් වේදනා පංචවෝකාරේ හරි. පංචවෝකාරේ තත්ත වේදනක්ඛන්தோ නිරුද්ධිස්සති තත්ත රූපක්ඛන්தோච නිරුද්ධති. නිරුද්ධති. බොහොම හොඳයි. හොඳයි. ඒක මම හිතන්නේ දැන් මේක පෙන්වුවේ නැතුවට පැහැදිලි ඇති කියලා හිතනවා. මම ඇත්තටම මේක මේ ස්ලයිඩ් එක කරේ නැහැ, පොතේ කරලත් නැහැ. ඒ විදිහට තමයි උත්තරේ ලැබෙන්න ඕනේ. 34 ගත්තොත් එතන එන්නේ පච්චුප්පන්න අනාගත වාරේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී. එතකොට ශ්‍රීමති මහත්මියම කියන්නකෝ කොහොමද ඒක අපි අහන්නේ කියලා. සංඥාස්කන්ධ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී. එතකොට එතන වේදනාස්කන්ධය පච්චුප්පන්නයි සංඥාස්කන්ධය අනාගතයි. කොහොමද අහන්නේ අපි මේ ඕකාස අනුලෝම පුච්චාව? ඕකාස අනුලෝම යස්ස යත්ත නෑ sorry ඕකා අනුලෝම ඕකාස විතරයි, පුද්ගල නෑ. අනුලෝම ඕකාස වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී. හරි. යත්ත වේදනක්ඛන්தோ නිරුද්ධති තත්ත රූපක්ඛන්தோ නිරුද්ධිස්සති. සංඥාක්ඛන්ධ නිරුද්ධිස්සති. ආය කියන්නකෝ. යත් ඔතමයි ඇහුවේ වේදනක්ඛන්ධ මූල සංඥාක්ඛන්ධ මූලී නේද? අනුලෝම ඕකාස පුච්චාව. යත්ත වේදනක්ඛන්தோ නිරුද්ධති තත්ත සංඥාක්ඛන්தோ නිරුද්ධිස්සති. හරි. ඒකට යම් තැනක වේදනාස්කන්ධය නිරුද්ධ වේද එහි එතන අනාගතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ වේද කියලා අහනවා නේද? එතකොට ඒකේ උත්තරේ වෙන්න අපි අහමු වෙන එකක්. හොඳයි. ලක්ෂ්මී මහත්මිය මොකද හිතන්නේ? යම් තැනක වේදනාස්කන්ධය වර්තමානයේ නිරුද්ධ වේද එතන අනාගතයේ සංඥාස්කන්ධය නිරුද්ධ වේද කියලා අහනවා. ඔව් නිරුද්ධ වෙනවා. ඇයි එහෙම කිව්වේ? උත්තරේ හරි. ඒ කිව්වේ ඉතින් දැන් වේදනාස්කන්ධය ඇති වෙන තැනකනේ සංඥාස්කන්ධයත් ඇති වෙන්නේ නිරුද්ධ වෙන්නේ. හරි. ඒ කියන්නේ වේදනාස්කන්ධය කියන එක නාම ධර්මයක් නේද? නාම ධර්මයක් ඇති නාමස්කන්ධයක් ඇතිනකොට ඉතුරු නාමස්කන්ධ තුනක් ඇති වෙනවා. නාමස්කන්ධ හතරම එකම තැන තමයි පහළ වෙන්නේ නේ. එතකොට ඒ භූමිය ගත්තොත් වේදනාස්කන්ධය ඇති වෙනවා නම් අනිවාර්යයෙන්ම සංඥාස්කන්ධයත් ඇති වෙන භූමියක්. එහෙනම් ඇති වෙන භූමියක් කියන අනාගතයේදී සංඥාස්කන්ධ නිරුද්ධ වෙන භූමියක් නේද? ඒක ආමන්තා කියලා උත්තරේ ලැබෙනවා. එතකොට ඒකේ පටිලෝම පුච්චාව කොහොමද අහන්නේ ශ්‍රීමති මහත්මිය? එතකොට අපි ගත්තොත් එහෙනම් වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී පච්චුප්පන්න අනාගත. ඒතර වේදනාස්කන්ධය හැම වෙලාවෙම පච්චුප්පන්නයි.
සංඥාස්කන්ධය අනාගතයි. ඒකෝ දැන් අපි සංඥාස්කන්ධය උක්ත කරලා තමයි මෙතනදී කතා කරන්නේ. ඔව්. එතකොට යත්තවා පන හරි. සංඥාකන්දෝ නිරුජ්ජිස්සති තත්ත වේදනක්කන්දෝ නිරුජ්ජතිති. හරියටම හරි. යම් තැනක සංඥාස්කන්ධය අනාගතයේ නිරුද්ධ වන්නේද එතන වේදනාස්කන්ධය නිරුද්ධ වේද. එතකොට ලක්ෂ්මී මහත්මිය ඒ ගැන මොකද හිතන්නේ? යම් තැනක සංඥාස්කන්ධය අනාගතයේ නිරුද්ධ වේද. ඒ කියන්නේ නිරුද්ධ වෙන තැන් ගැන කතා කරන්නේ. එතන දැන් වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවද කියලා අහන්න. අනාගතයේ නිරුද්ධ වෙන තැන අනාගත සංඥාස්කන්ධය නිරුද්ධ වෙන තැන දැන් වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවද කියලා අහන්න. ඒක අනිවාර්ය කියලා කියන්න බෑ. ඇයි? ඒ කියන්නේ දැන් පරිනිර්වාණ නිවන් මේ කතා කරන්නේ තත්ත යත්ත තත්ත. හරි. ඔව් එහෙමනම් ඔව්. එහෙමනම් ඔව් නේද? මට එතෙන්දි ප්‍රශ්නයක් ආවා මේ අනාගතයේ සංඥාස්කන්ධය නිරුද්ධ වෙන්නේ කොහොමද වර්තමාන වේදනාස්කන්ධය නිරුද්ධ වෙලා තිබුණා නම්? නෑ මේ පුද්ගලයෙක් ගැන නෙවෙයි අහන්නේ. භූමියක්. භූමියක් ගැන අහන්නේ. හරි. ඒකට මේ භූමියක් වශයෙන් අපි ගන්නකොට භූමියක් පංචබෝකාරය ගත්තොත් එතන පංචබෝකාරය වුණත් වර්තමානයේ වේදනාස්කන්ධය නිරුද්ධ වුණා නම් ඒ වෙලාවේ සංඥාස්කන්ධය නිරුද්ධ වුණා. හැබැයි අනාගතෙත් ඇති වෙනවනේ. ඔව් මෙහෙමයි. දැන් මේ භූමියේ නොයෙකුත් සත්වයෝ මැරෙනවනේ. ඒකවල මේ භූමියේ සංඥාස්කන්ධය නිරුද්ධ වෙනවා. හරි නැත්නම් අපි සංඥාස්කන්ධය ඇත්තටම අනාගතේනේ. අපි ගත්ත සංඥාස්කන්ධය අනාගතයේදීත් ඒ විදිහටම නිරුද්ධ වෙනවා. නේද? ඒ මරණ වෙලාවට. ඒ වගේම දැන් ගත්තොත් දැන් මරණ අයගේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. නේද? එතකොට අපි පුද්ගලයා මෙතන සලකන්නේ නැහැ ඇත්තටම. භූමිය විතරමයි සලකන්නේ. එතකොට භූමිය හැටියට ගන්නකොට සංඥාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙන තැනක් පංචවෝකාරයේ චතුවෝකාරයේ කියන තැන් දෙකම ඒ වගේම අනාගතයේදී වර්තමානයේදී වේදනාස්කන්ධත් නිරුද්ධ වෙනවා. එහෙනම් ආමන්තා තමයි මේකටත් එන්න ඕනේ. ආමන්තා තමයි එන්නේ. බොහොම හොඳයි. උත්තරේ දෙකම ආමන්තා. හොඳයි. අපි දැන් මම පොඩ්ඩක් මේකෙන් අයින් වෙනවා. අයින් වෙලා අපිට දැන් එතකොට එන්න ඕනේ යස්ස කියන. බලන්න එපා ඇස් දෙක පියාගන්න. හරි. හරි. දැන් අපි යනවා පවත්ති නිරෝධ වාරේ පච්චුප්පන්න අනාගත වාරේ රූපක්ඛන්ධ මූල වේදනාක්ඛන්ධ මූලී අනුලෝම පුද්ගල ඕකාස. අනුලෝම පුද්ගල ඕකාස කියන කොටසට යනවා. එතකොට අපි මෙතනදී පුද්ගල ඕකාස කියලා කිව්වහම පුද්ගලයක් බලනවා තැනක් බලනවා. නේද? හොඳයි. එහෙමනම් මේකට උත්සාහයක් ගන්න පුළුවන් කාටද? නීත මහත්මිය? තේරුම අපිට කියලා දෙන්න. සම්නිච්ඡානයේ සංසේ සිංහල තේරුම කියලා දෙන්න. යස්ස යත්ත රූපක්ඛන්தோ නිරුද්ධති තස්ස තත්ත වේදනාඛන්தோ නිරුද්ධිස්සති තී. කියන්නේ යමෙකුට යම් තැනකදී රූපස්කන්ධය වර්තමානයේ නිරුද්ධ වෙමින් පවතී නම් එයා ඕහට එහිදී වේදනාස්කන්ධය මතු නිරුද්ධ වේද. හරියටම හරි. බොහොම හොඳයි. බොහොම හොඳයි. එතකොට යමකුහට යම් තැනක රූපස්කන්ධය නිරුද්ධ වේද වර්තමානයේ ඕහට එතන වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වේද කියලා අහන. නේද? එතකොට නීතා මහත්මියට කියන්න පුළුවන්ද කාට කොතනද රූපස්කන්ධ නිරුද්ධ වෙන්නේ කියලා කියන්න පුළුවන්ද? ඔව් මේ පංචෝකාරයේ ඉන්න ඒගොල්ලන්ට දැන් නිරුද්ධ වෙන්න පුළුවන්.
ඉන්න අයට බෑ නිරුද්ධ වෙන්න. ඉන්න පචිත්තාන නිරුද්ධ වෙමින් පවතින්නේ පිරිනිවන් පාන අයට. තව ඒගොල්ලෝ නිරුද්ධ වෙනවනේ පිරිනිවන් පානකොට. අයටත් නිරුද්ධ වෙනවා. තව කාටද පංචවෝකාරයෙන් නිරුද්ධ වෙන්නේ? පංචෝකාරී රූපස්කන්ධය දැන් නිරුද්ධ වෙන්නේ අසඤ්ඤ සත්‍යය. ඒක වෝකාරයේ නිරුද්ධ වෙන්නේ ඔව්. පිරිනිවන් පාන අයටත් නිරුද්ධ වෙනවා. චුත වෙන අයට? ඔව්. චුත වෙන අයට නැති වෙලා යනවනේ. නැති වෙනවා. ඔව්. රූපස්කන්ධය දැන් රූපස්කන්ධය නිරුද්ධ වෙන්න පුළුවන් කොහේ ඉන්න අයට වෙන කොහේ ඉන්න කට්ටියට. දැන් අපි පංචවෝකාරය ගැන කතා කරා. එතන කොටස් දෙකක් ගැන කතා කරා. ඒ තමයි පංචවෝකාරයෙන් චුතවන අයයි පංචවෝකාරයෙන් පිරිනිවන් පාන අයයි. ඔව්. ඒකෝකාරී රූපේ තියෙනවා. අන්න හරි. පඤ්ඤසත්ත්වයේ ඒකෝකාරයේ රූපේ තියෙනවා. එතන කාටද රූපේ නිරුද්ධ වෙන්නේ? යස්සයත් අසඤ්ඤ සත්‍යයේ ඉන්නේ ඒගොල්ලන්ට ඊට නෙවෙයි. ඉන්න අයට නිරුද්ධ වෙන්නේ නැහැ. චුත වෙන අයට. ඔව්. චුත වෙන අයට. චුත වෙන අයට තමයි නිරුද්ධ. හරි. ඔන්න එතකොට අපිට තුන් කොල්ලක් හම්බුණා. මොනවාද? පංචවෝකාරයෙන් චුත වෙන කට්ටියත් හම්බුණා. පස්සේ පංචවෝකාරයෙන් පිරිනිවන් පාන කට්ටියත් හම්බුණා. ඔව්. අසඤ්ඤ සත්‍යයේ චුත වෙන අය හම්බුණා. නේද? තුන් දෙනෙක් හම්බුණා. ඒ තුන් දෙනාටම අනාගතයේදී වේදනාස්කන්ධ නිරුද්ධ වෙනවද? එහි පිරිනිවන් පාන ඒගොල්ලන්ට අනාගතයක් නැති නිසා ඒගොල්ලන්ට වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි අනිත් ඒගොල්ලන්ට නිරුද්ධ වෙනවා. අර කෙලවරක් නැති සංසාරේනේ. එහෙම. හරි. අපි බලමු. එහෙමද වෙනසක් තියනවද කියලා බලමු. මොකද කියන්නේ මෙතන? ඔබතුමීම කියන්නේ මේ විසර්ජනේ පාළිය නේද මහත්මයා? විසර්ජනේ පංචවෝකාර පරිනිබ්බන්තානං අසඤ්ඤ සත්තා චවන්තානං තේසං තත්ත රූපක්ඛන්தோ නිරුච්ඡති නොච තේසං නොච තේසං තත්ත වේදනාඛන්தோ නිරුච්ඡති යන්නේ පංචවෝකාරයේ පිරිනිවෙමින් ඉන්න අයටත් අසඤ්ඤ සත්‍ය චුත වෙමින් ඉන්න අයටත් එහිදී ඔහුන්ට එහිදී රූපස්කන්ධය වර්තමානයේ නිරුද්ධ වෙනවා. ඒගොල්ලන්ට එහිදී වේදනාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙන්නේ නැහැ. නිරුද්ධ තමයි. හරි. එතකොට පල්ලෙහා තියෙන්නේ ඉතරේසං පංචවෝකාරං චවන්තානං තේ සං තත්ත රූපක්ඛන්தோච නිරුද්ධති වේදනාඛන්தோච නිරුද්ධිස්සති. කියන්නේ ඉතිරි පංචවෝකාරයේ චුත වෙන්නන්ට පංචවෝකාරයෙන් චුතවන්නන්ට චුත වෙන්නන්ට එහිදී ඔවුන්ට රූපස්කන්ධයත් වර්තමානයේ නිරුද්ධ වෙනවා. වේදනාස්කන්ධයත් මතු නිරුද්ධ වෙනවා. මතු එහි නිරුද්ධ වෙනවා නේද? ඒක නිරුද්ධ වෙනවා. හොඳයි. බොහොම හොඳයි. මේකේ ප්‍රශ්න මොන හරි තියනවද කාට හරි? නොතේරෙන තැනක්? එතන ජයන්ත මහත්තයා ඉතරේසන් නැතුව සබ්බේසන් කියන්න බැරිද? ඒ ඔක්කොලාගෙම රූපස්කන්ධය නිරුද්ධ වෙනවනේ. චුත වෙනකොට. මෙතන කියන්න බෑ. කියන්නකෝ ශ්‍රීමති මහත්මිය. ශ්‍රීමති මහත්මිය කියන්නේ? එතන ඉතරේසං කියලා කිව්වේ පංචවෝකාරී පරිනිබ්බාන්තානං අර අනිත් කට්ටියනේ ගන්නේ මැරෙන අය විතරයිනේ. ඔව් මෙතන මෙහෙමයි. ඇත්තටම අපි රහතන් වහන්සේගේ චුතිසිත කියලා කතා කරනවානේ. ඇත්තම රහතන් වහන්සේ චුත්ත වෙනවා. ඒකට අපි විශේෂ ගෞරවාන්විතව කියන අපි පිරිනිවෙනවායි කියලා. හරි? එතකොට ඒ වෙනස පෙන්වන්න තමයි මේ ඉතරේසං කියලා කියන්නේ. චුත වීමක්ම තමයි එතන වෙන්නේ. නමුත් අපි ඒක පරිනිර්වාණය කියලා සඳහන් කරනවා. ඒකේ වෙනසින්ද තමයි අපි මේ ඉතරේසං පංචවෝකාරා චවන්තානං කියලා විශේෂයෙන්ම සඳහන් කරනවා කියලා මට හිතෙනවා. කියන්නේ ජයන්ත මහත්තයා දැන් රහතන් වහන්සේ කෙනෙක් උනත් චුත වෙනකොට
රූපස්කන්ධයත් නිරුද්ධ වෙනවා වේදනාස්කන්ධයත් නිරුද්ධ වෙනවානේ නේ. ඔව්. එතකොට ඒගොල්ලෝ උදේදී සඳහන් වෙන්නේ නැහැ. හරි. දෙකම නිරුද්ධ වෙන්නේ ඉතරේසං කියලා තිබ්බහම මෙතනට එන්නේ මෙහෙමයි. දැන් මේ යමකවල තියෙන සැකස්ම තමයි පළවෙනියටම කියන්නේ සම්නිට්ඨානයට වෙන සංසේත නොගැලපෙන. සංසේත නොගැලපෙන්නේ අනාගතයේ වේදනා ස්කන්ධ නිරුද්ධ නොවන කට්ටියනේ. නිරුද්ධ නොවන්නේ අනාගතයේදී එහි මෙතන එහි තියෙනවා. ඒක තමයි මේ අසඤ්ඤ සත්‍යය ගත්තේ. එහි වේදනා ස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැති හින්දා. දැන් පංචවෝකාරයෙන් පිරිනිවන රහතන් වහන්සේ ගත්තාම ඒ පරිනිර්වාණය වෙන රහතන් වහන්සේගේ රූපස්කන්ධය ඒ පරිනිර්වාණය වන මොහොතේ නිරුද්ධ වෙනවා. හැබැයි රහතන් වහන්සේට අනාගත භවයක් නැහැනේ ආපව පංචවෝකාරය ඉපදෙන්න. ඒක නිසා එතන ආපව වේදනාස්කන්ධ අනාගතයේදී නිරුද්ධ වෙන්න විදිහක් නැහැ කියලා මෙතන කියනවා. දැන් ඊළඟට කියනවා ඉතරේසම් පංචවෝකාර චවන්තානම් පංචවෝකාරා කියලකේ පංචමී විභක්තියනේ. ඉතිරි පංචවෝකාරයෙන් චුතවන්නා වූ ඔවුනට එහි රූපස්කන්ධයේද නිරුද්ධ වෙයි වේදනාස්කන්ධයේද අනාගතයේදී නිරුද්ධ වෙයි. ඒ මොකද අනාගතයේ නිරුද්ධ වෙනවා කියන්නේ නැවත හරි මේ අනාගතයේ නිරුද්ධ වෙන ආයතවට පැටරෙන තමයි. කාන්තියක්. try කරලා බලන්න. යස්ස වාපන යත්ත වේදනාස්කන්ධෝ නිරුජ්ජිස්සති තස්ස තත්ත රූපස්කන්ධෝ නිරුජ්ජති. එතකොට දෙකම එන්නේ තීති නිරුජ්ජ තීති කියලා දෙකම එන්නේ. ශක්ති මේ දෙවෙනියට දාන තී කියලා කියන්නේ යත් කියන එක. මේක සිංහලෙන් කිව්වොත් යලි යමකුහට රූපස්කන්ධය යම් තැනක වේදනාස්කන්ධය අනාගතයේ නිරුද්ධ වේද හට එහි රූපස්කන්ධය නිරුද්ධ වේද යත් කියන එක තමයි මේ තීති කියලා කියන්නේ. ඒක නිරුජ්ජ එතකොට ඒක එතන දෙවෙනි පේළියේ එන්න උන් රූපස්කන්ධ නිරුජ්ජ තීති කියලා පටිලෝමෙට එනකොට නේ. නිරුජ්ජ තීති කියලා ඉන්නේ. මෙතෙන්දී අර කලින් තිබ්බේ නිරුජ්ජිස්ස තීති කියලානේ. ඔව්. ඒක අනාගත කියන එකනේ ඉස්සාවේ අනාගත කියන එකනේ. ඒක නිරුජ්ජසිති. ඕකේ. හරි තේරුණා. හරි. එතකොට දැන් අකාන්තයක්ම කියන්නේ යස්ස වාපන යත් වේදනාස්කන්ධෝ නිරුජ්ජිස්සති. මේ කවුරු ගැනද කියන්නේ? ඒ සිංහලෙන් ඉස්සෙල්ලා තෝරගෙන ඉන්න ඕන. යම්ෙකුට යම් තැනක අනාගතේ වේදනාස්කන්ධය නිරුද්ධ වන්නේ. කාටද යම් තැනක වේදනාස් නිරුද්ධ වෙනවා අනාගතේ පංචවෝකාරයෙන් අයට නිරුද්ධ වෙනවා. අරූපයේ ඉන්න අයට වේදනාස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙන්න පුළුවන්. එතන එහි කියන එකක් තියෙනවා මෙතන. එහි හරි ඒ දෙකම තැන් දෙකම හරි පංචවෝකාරකම හරි එතන ඕහට වර්තමානයේ රූපස්කන්ධය නිරුද්ධ වෙනවාද කියලා අහන්නේ. එතකොට එතෙන්දී අයිති වෙන්නේ පංචවෝකාරයේ විතරයි. වර්තමානයේ රූපස්කන්ධය න අරූපය ගත්ත ඒකේ බෑ රූපස්කන්ධය වර්තමානයේ නිරුද්ධ වෙන්න. එහෙම හිතුවාම හරිද මල්? ඔව් එහෙම හිතුවාම හරි නේද? ඕකේ. මොකද දැන් මෙතන ගන්න වෙන්නේම වේදනාස්කන්ධයේ අනාගතයේදී නිරුද්ධ වෙන්නේ වර්තමානයේ වේදනාස්කන්ධයේ තියෙන තැනක් වෙන්න ඕනේනේ. තියෙන තැන තමයි පංචවෝකාරයේ අරූපේ. හරි අන්න ඒ තැන් දෙකේ දැන් බලන්න තස්ස තත්ත රූපස්කන්ධෝ නිරුද්ධ තීති කියලා අහන්නේ මේද? ඒ දැන් මේ රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ කොයි වෙලාවෙද? වර්තමාන. රූපස්කන්ධය නිරුද්ධ වෙන්න ඕන වර්තමානයේ. හරි වේදනාස්කන්ධය ගැන මෙතන කතා කරන්නේ අනාගතේ. වර්තමානයේ රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැති අවස්ථාවක් තියෙනවද මේ පුද්ගලයෝ? පංචවෝකාරයේ නෑ පංචවෝකාරයෙන් පරිනිබ්බාණය වුණත් මේ ඒ අවස්ථාවේ මේ වර්තමානයේ රූපස්කන්ධය නිරුද්ධ වෙනවා. එතකොට අසඤ්ඤ තත්ත්වෙන් චුත වෙන එක්කෙනාට උනත් වර්තමානයේ රූපස්කන්ධය නිරුද්ධ වෙනවා. උපදින අයට උපදින අයට නිරුද්ධ වෙන්නේ නැහැ. උපදින අයට ස්කන්ධ උපදිනවා මිස නිරුද්ධ වෙන්නේ නැහැ. ඒකින්ද උපදින අයට uppajjantānaṁ න නිරුද්ධති. වෙන්න.
ඒක පංචවෝකාරයේ උපදින අය ගත්තොත් ඒ අයට රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නේද? පංචවෝකාරයෙන් නිරුද්ධ වෙන්නේ නැහැ. ඒකින්ද දැන් මෙතනදී මේ සම්නිධානයේ ගලපනකොට අපිට කියන්න වෙනවා පංචවෝකාරයේ නැහැ. උපදින අය එනවා එතනට නේද? ඒ අයෙහි අනාගතයේදී වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. හරි? ඒ වගේම වර්තමානයේ පංචවෝකාරයෙන් උපජ්ජන්තාන චුත වෙන අයට මොකද වෙන්නේ? පංචවෝකාරයෙන් චුත වෙන අයට? චුත වෙන අයට වර්තමානයේ රූපස්කන්ධය නිරුද්ධ වෙනවා. ඔව්. එයාට අනාගතයේදී මේ වේදනාස්කන්ධයත් එහි නිරුද්ධ වෙනවා. ඔව්. වර්තමානයේ රූපස්කන්ධය නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. නේද? ඊළඟට අපි ගත්තොත් එහෙම අරූපේ කට්ටිය. හරි? අරූපයට අනාගතයේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්න පුළුවන්. නමුත් වර්තමානයේ රූපස්කන්ධයක් ඒ කට්ටියට නිරුද්ධ වෙන්න බෑ. ඒ කට්ටියට රූපස්කන්ධයක් නැති නිසා. අපි ওই ටික හිතේ තියාගෙන පොඩ්ඩක් බලමු මේකේ තව විශේෂත්වයක් තියෙනවා. බලමු. ආරි පංචවෝකාරී උපජ්ජන්තානං අරූපානං තේ සන්තත්ත වේදනක්ඛන්‍தோ නිරුජ්ජිස්ත ති නොච තේ සන්තත්ත රූපක්ඛන්‍தோ නිරුජ්ජිස්සති. හරි. පංචවෝකාරින් චුත වෙනයි. චුතවන්නන් තේ සන්තත්ත එතන ඕහට වේදනක්ඛන්‍தோච නිරුජ්ජසති රූපක්ඛන්‍தோ නොච නිරුජ්ජති. ඒකම නිරුද්ධ වෙනවා කියලා තියෙනවා. මේකේ ඒ කියන්නේ පංචවෝකාරයේ උපදින්නන්ටයි අරූපේනටයි. හරි? අරූපේනට කියනකොට මතක තියාගන්න ඕනේ මේක මේ වැඩි විස්තරයක් මේ කියන්නේ. අරූපේනට කියන තැනදී අපි ගන්න ඕනේ මේ අරූපේ උපදින අවස්ථාවටත් චුතවන අවස්ථාවටත් පොදුයි නම් යම් කිසි ධර්මතාවයක් අපි එතනදී ඒ අරූපාණං කියනවා අරූපාණං කියලා. හරි? ඒකවත් බලන්න මේ අරූපේ උපදිනකොට උපදින අය ගත්තත් හරි? අරූපේ උපදින අය ගත්තත් ඒ අයට අනාගතයේදී වේදනාස්කන්ධ එහි ඇති වෙනවා නේ. ඔව්. ඒ වගේම රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. නෑ. උපදිනකොට නිරුද්ධ වෙන්නේ නැහැ. රූපස්කන්ධය කොහොමත් නැහැ නමුත් නෑනේ රූපස්කන්ධයක් නෑනේ. නේ. ඊළඟට ගත්තාම ඒගොල්ලන්ට අනාගතයේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. නොචතේ සත්ත්ව රූපස්කන්ධෝ නිරුද්ධිස්සති. නිරුද්ධති කියලා එන්න පොඩ්ඩක්. මේක පොඩි වැරදිමක් තියෙනවා. නිරුද්ධති. අනේ හරිනේ. හරි. හරි. නොචතේසං සංඥාස්කන්ධෝ නිරුද්ධිස්සති. හරි. ඉතිරි චතුවෝකාර පංචවෝකාර වලින් චුත වෙන අයට ඒගොල්ලන්ට අනාගතයේදී වේදනාස්කන්ධයත් නිරුද්ධ වෙනවා. මේ මොකද්ද? ඒ වෙන එකක් කරන් තියෙන්නේ. හරි. ඉතිරි පංචවෝකාර චවන්තානං ඉතින් පංචවෝකාරයේ චුත වෙන අයට අනාගතයේදී රූපස්කන්ධයත් නිරුද්ධ වෙනවා. ඒ වගේම වේදනාස්කන්ධයත් නිරුද්ධ වෙනවා. නේද? මේක හරි ඉන්ටරෙස්ටිං. මහත්තයා ඒකත් පොඩි වැරදි නේද? මට මොකද මම ප්‍රශ්නයක් අහන්න හිටියේ. එතන අරූපාණං කියලා තිබුණානේ මට ඒක අර අරූප කියන එකයි අරූපාණං කියන එකයි මොකද දාන්නේ කියන එතන මෙන්න මේක අරූපාණං කියලා දාන්නේ කොයි අවස්ථාවේද අරූපේ පොඩකින් චුට්ටකින් මේක මේ දීලා තියෙන වැරදි මේක නිරුද්ධති අපි බැලුවේ මේක නේද? ඔව් උතන තමයි හරි දැන් හරි කලින් එකද බැලුවේ මේකද? නෑ උතන උතන මම අහන්නත් හිටියේ මේ අරූපාණං කියලා තියෙන හින්දා චුට්ටකින් මම ඒක හදන්නම්. මේක නිරුද්ධති වෙන්න ඕනේ. නිරුද්ධිස්සති කියලා තියෙන්නේ. දැන් බලන්න. මේ දැන් අර ඉස්සෙල්ලකට දැම්මේ අරූප දැන් මෙතන අරූපාණං කියන එකේ එතන වෙනස මොකද්ද ජයන්ත මහත්මයා මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. කොට ඉස්සෙල්ලකේ ගත්තේ කොහොමද අපි? ඉස්සෙල්ලාම අර මම කරපු එකේ අරූප කියලා තිබුණේ. එතකොට ඔබතුමා කෝ අරූපාණං දෙන්න ඕනේ කියලා නමුත් ඒක අරූප කියලා ගන්න බෑ මොකද ඒක විභක්තියකට නැං වෙනවා. විභක්ති වලින් ගන්නවා. විභක්ති වලින් ගන්නවා. ඒ තැන ගන්නවා නම් සප්තමියෙන් ගන්නෙ නේද මහත්තයා? ඔව්.
තැන ගන්නවා නම් සත්තමියෙන් ගන්නවා. පුද්ගලයා ගන්නවා නම් චට්ටියෙන් ගන්නවා. චට්ටියෙන් ඊතන ඔහුගේ කියනවා ඒ වගේනේ හරි හරි. ඒ විදිහ තමයි මේ අදාළ විදිහට ඒක පොඩ්ඩක් පෙන්වුවා නම් එතුමියට පැහැදිලි වෙයි මහත්තයා. අරූපය කියලා පටන් ගත්ත එතන. නෑ ඊට ඉස්සෙල්ලා එක. නේද? එතනත් කමක් නෑ. වංචවෝකාරං උපජ්ජන්තානං. එතකොට යස්සවාපන යත්ත. එතකොට පංචවෝකාරයේ උපදින්නන්. නෑ මෙතන තිබුණේ පුද්ගලකේ. මෙතන පංචවෝකාරං වකාසනේ පුද්ගලකේ තිබුණා. පුද්ගලයකද තිබුණේ? ඔව් පුද්ගලකේ පටිලෝමද කොහෙද? ඔව් පුද්ගල පටිලෝමකේ තිබුණේ. අරූපාචවන්තානං කියලා. අරූපාචවන්තාන. අරූපා කියනකොට ඒක පංචමි. අරූපා කියලා කියනකොට පංචමි වලින් එන්නේ. ඉවත් වෙන හින්දා නේද? ඉවත් වෙන හින්දා. එතකොට මේ අරූපයෙන් චුත වෙනවා කියනකොට මේ පංචමිය යනවා. ඔතන දෙයක් නැහැ. ඉස්සෙල් එක දැම්මම නම් මහත්තයා අරූපානන් තිබුණා. ඉස්සෙල් එක මීට මොහොතකට ඉස්සෙල්ලා දැම්ම අන්න ඔතන ඔය තියෙන්නේ. අන්න ඔව් හරි. මෙතනදී අරූපාචවන්තානං කියලා කියන්නේ අරූපා කියලා කියන්නේ පංචමී වලින් ගන්නකොට අරූපයෙන් චුතවන්නන් රූපයෙන් හරි හරි. අරූපා කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම පුරිස කියන වචනේ ගත්තොත් පංචමී වලින් යන කොට ගන්න වෙන්නේ කොහොමද? පුරිසා පුරිසම්හා පුරිසස්මා ඒවි පුරිසේවි ඒ විදිහට ගන්න. එතකොට මේ පුරිසා කියලා ගන්නවා වගේ තමයි මේ අරූපා කියලා ගන්න. ඒ වගේ තමයි ගන්න. හරි හරි පැහැදිලි දැන් හරි. වගේමයි අසඤ්ඤ සත්තාචවන්තාන. අසඤ්ඤ සත්තාචවන්තාන. ඒ කියන්නේ අසඤ්ඤ සත්වයෙන් දැන් මෙතන තියෙන එක නේද? මෙතන තියෙන එක. මේ අසඤ්ඤ පංචවෝකාරාචවන්තාන අසඤ්ඤ සත්තාචවන්තාන. පංචවෝකාරාචවන්තාන. පංචවෝකාරයෙන් චුතවන්නා වූ ඕනට. අසඤ්ඤ සත්තාචවන්තාන. අසඤ්ඤ සත්වයෙන් චුතවන්නා වූ ඕනට. එහෙම තමයි යන්නේ. ඕකාස වුණා නම් පංචවෝකාරේ කියලා ගන්න. සත්තමී. ඔව් හැබැයි එතන පොඩි වෙනසක් තියෙනවා දැන් අපි දැන් බලපු එකේ පොඩි වෙනසක් තියෙනවා. එතන වෙනස තමයි අපි ගත්තේ මෙතන නේද? ඒක යස්ස යත්ත කියලා නේද ගත්තේ? කෙනක් ඉන්නවා තැනක් තියෙනවනේ. මෙතන පංචවෝකාරං උපජ්ජන්තාන. ඒක ගන්න තමයි පොතේ සඳහන් වෙන්නේ. එතකොට පංචවෝකාරව උපදින්නා ඔව් ဒုတိ ය වලින් තියලා නේද? යාවලින් තියලා තියෙනවා. පංචවෝකාරව උපදින්නා වූ උනට. එහෙම තමයි අරන් තියෙන්නේ. හොඳයි මේක පැහැදිලි නේද? අපිට එහෙමනම් යන්න පුළුවන් නේද ඊළඟ එකට? වේදනාස්කන්ධ මූල, සංඥාස්කන්ධ මූලී, අනුලෝම පුද්ගල ඕකාස. එතකොට මෙතනදී කියන්නේ මොකක්ද? මාත් යමුින් චන්ද්‍රිකා මාස්ටර් පුළුවන් උත්සාහ ගන්න. උත්සාහ කරලා බලන්න. හරි. යමෙකුට යම් තැනක මේක අනුලෝම යමෙකුට යම් තැනක වර්තමානයේ වේදනාස්කන්ධේ නිරුද්ධ වේද ඕහට එතන අනාගතයේදී සංඥාස්කන්ධේ නිරුද්ධ වන්නේද? එතකොට චන්ද්‍රිකා මාස්ටර් කියන බලන්න කාට කොතනද වේදනාස්කන්ධේ නිරුද්ධ වෙන්නේ? වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ අනාගතයේ වර්තමානයේ අනිත්‍යයි වර්තමානයේ පච්චුපන. එතකොට වර්තමානයේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා චවන්තාන සබ්බේසං චවන්තාන. සබ්බේසං කියලා ගන්න පුළුවන්ද? බෑ. ඇයි? යස්ස යත්ත හින්දා. එතකොට අසඤ්ඤ සත්‍ය වේදනාස්කන්ධය නෑනේ. ඔව්. ඒක අසඤ්ඤ සත්‍ය වේදනාස්කන්ධය නෑනේ. ඒතර පරිනිබ්බන්තානං උනාත් වේදනාස්කන්ධය එහෙම යත්ත කියලාද ගන්නවා කොහේ පරිනිවෙන්නේ? පංචවෝකාරේ ඊළඟට අරූප චතුවෝකාරේ
ඒ දෙකේම පිරිනිවන කට්ටියට වැඩි වේදනාස්කන්ධය වර්තමානයේ නිරුද්ධ වෙනවා. එතකොට අනාගතයේ ඒගොල්ලන්ට නෑ. හැමත වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්නේ ඉතුරු වෙන්නේ නැහැ. සංඥාස්කන්ධ. සංඥාස්කන්ධය. නිරුද්ධ වෙන්නේ ඇයි නිරුද්ධ වෙන්නේ නැත්තේ? ඒත් ඒගොල්ලන්ගේ උපතීම නැහැ. හරි. බොහොම හොඳයි. තව කවුද අයිති වෙන්නේ සම්නිස්ථානයට? තව කවුද අයිති වෙන්නේ සම්නිස්ථානයට? දැන් කිව්වේ ඔය මේ ඒ පිරිනිවෙන අය ගැන කිව්වේ නේද? ඔව්. චතුෝකාරයෙන් පංචෝකාරයෙන් පිරිනිවෙන කට්ටිය ගැන කිව්වේ. ඒක චුත වෙන අයට වර්තමාන වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. මේ චුතවන හැමෝටමද? කොහෙද යස්ස පංචවෝකාරී චුත වෙන අයට චතුවෝකාරයෙන් චුත වෙන අයට ඒක තමයි කිව්වේනේ. වර්තමාන වේදනාස්කන්ධය මේක මට එහෙනම් ඔලුවට ගිහිල්ලා නැත්නම් ඇති මං තනියම හිත හිටින්න. හරි. ඔබතුමී හරි කාන්තියක් හරි. මොකද අපි කතා කරන්නේ පිරිනිවෙන කට්ටිය ගැන. ඒක තමයි පංචවෝකාර චතුවෝකාරී චුත වෙන අයට වර්තමානයේදී වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. ඒගොල්ලන්ට අනාගතයේදී ඒගොල්ලන්ට මේ අනාගතයේ පුළුවන් මේ සංඥාස්කන්ධය නිරුද්ධ වෙන්න. මොකද එයාලා ආපහු උපදින අය, චුත වෙන අය, චුත වෙලා ආපහු උපදිනවනේ. පිරිනිවන් පානවා. නෑ පරිනිර්වාණය කිව්වේ චුත වෙන අය විතරයි මං කියේ. චතුවෝකාරී පංචවෝකාරී යම් කෙනෙක් චුත වුණා නම් වර්තමානයේ චතුවෝකාරී ගන්න බෑ. මොකද චතුවෝකාර අරූපේ රූපයක් වේදනාස්කන්ධය තියෙනවනේ. හරි. පංචවෝකාරී චතුවෝකාරී වේදනාස්කන්ධ චුත වෙන කෙනෙකුට වර්තමාන වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්න පුළුවන්. ඒ කට්ටියට ඒ තැන්වල අනාගතයේ ඒ තැන්වල ඉපදුනොත් සංඥාස්කන්ධයත් නිරුද්ධ වෙන්න පුළුවන් කියලා මගේ හැඟීම. හොඳයි අපි බලමු. තව කවුරු හරි ඉන්නවද මේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙන? පරිනිබ්බන්තාන. ඒක අපි කතා කරා ඒක. අසඤ්ඤ සත්‍යයන්ගේ වෙනව නේද? අසඤ්ඤ සත්‍යංකේ වෙනවද කියලා තියෙන්න ඕනේ නේද නිරුද්ධ වෙන්න? නෑනියා හො. ඒක හැමතිස්සෙම දෙපාරක් හිතන්න. අසඤ්ඤ සත්‍යයේ රූපේ විතරමයි තියෙන්නේ. නිරුද්ධ වෙනවනම් වෙන්නේ රූපේ සංඥා ස්කන්ධ වල නෑනිය ඕ. ඒක හොඳට මතක තියාගන්න. දැන් දෙතුන් පාරක් පැටලිච්ච හින්දා මම එහෙම කිව්වේ. ඒක කල්පනා කරලා බලන්න. හොඳයි. පරිනිබ්බන්තාන. මේ සංකප්ප කොහේ හරි පරිනිවෙනවා නම් ඕහට එතන වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. නෝචතේ සංසත්ත සංඥාස්කන්ධෝ නිරුද්ධිසති. ඕනට එතන සංඥාස්කන්ධය මතු නිරුද්ධ නොවේ. මොකද එතන නැවත වරක් ප්‍රතිසන්දියක් ගන්න නැති හින්දා. හොඳයි. ඊතරේසං චතුෝකාරා පංචවෝකාරා චවන්තානං තේ සංකප්ප වේදනාස්කන්ධෝ ච නිරුද්ධති. ඉතිරි චතුෝකාරයෙන් පංචවෝකාරයෙන් චුතවනායට වේදනාස්කන්ධය එතන නිරුද්ධ වෙනවා. ඒ වගේම සංඥාස්කන්ධය එතන අනාගතයේදී වුන්ට හට ගන්නවා. මොකද ඒක චුත වීමක් විතරයි. කිසිම පෑමක් නෙවෙයි පිරිනිවන අය ගැන මෙතන කතා කරා නේද? ඒක පැහැදිලිද? අන්තමහට ඇයි උඩතන පරිනිබ්බන්තානං කිව්ව තැන චතුෝකාර පංචවෝකාර කියලා පෙන්වුවේ නැත්තේ? පෙන්වුවේ නැත්තේ මේ තත්ත කියන වචනේ හින්දා. පිරිනිවෙන්නා වූ ඔවුන්ට එතන. ඔව්. වේදනාස්කන්ධය නිරුද්ධ. ඒ අතනක් තියනවානේ තත් පල්ලෙහාටක් තියනවානේ තේසන් තත්ත කියලා එතනදි පෙන්වන්නත් ඔතන නොපෙන්වන්නත් හේතු පොඩ්ඩක් කියලා දෙන්න. උගක් වෙලාවට අර දැන් පිරිනිවෙන්න පරිනිබ්බන්තානං කිව්ව ගමන්ම මං හිතනවා මෙතනදී අපේ වැටහීම තියෙන බව තමයි එතනින් තේරුම් ගන්න වෙන්නේ. ඒ කියන්නේ එතන මේ පංචවෝකාර චතුවෝකාර දෙන්න තමයි පිරිනිවන්නේ කියන එක අපි දන්නවා කියන අර්ථයෙන් වෙන්නදී මේක මේ විදිහට කියන්නේ. යමෙක් පිරිනිවෙනවා නම් පිරිනිවන මහත්තයා. ඔව්. සමාවෙන්න. ඉතරේසන් චවන්තානං කියන්න බෑ. මොකද එහෙනම් මෙතෙන්ට අසඤ්ඤ සත්‍යයත් ඇතුල් වෙනවා. ඒක නිසා මේක බෙදලා වෙන් කළා කියලා තියෙනවා. නෑ ඔව් හරි. ඉතරේසන් කිව්වහම චතුෝකාර පංචවෝකාර අනිවාර්යෙන් පෙන්වන්න ඕනේ. නමුත් දැන් අතනත් ඉතින් මම හිතුවා මේ දෙකම මෙතන පෙන්වන්න ඕ දැන් අර කිව්වා වගේ අන්ඩර්ස්ටුඩ් නේ එතන. අන්ඩර්ස්ටුඩ් වගේ යන්න එතනයි. ඉතින් මොකද පරිනිබ්බන්තානං තේසන් සත්‍ය කියලා කියන්නේ. පිරිනිවෙන්නා වූ ඔවුන්ට එහි කොහෙද කියන එක අපි දන්න ඕල්රෙඩි දන්නා වගේ තමයි මේ කතා කරලා තියෙන්නේ. ඒකට අපි දන්නවා අසඤ්ඤ සත්‍ය ගැන නෙවෙයි කතා කරන්නේ. පිරිනිවෙනවා නම් අනිවාර්යයෙන්ම
පංචවෝකාරේ චතුවෝකාරේ වෙන්න එපා. එහෙම හිතලා තමයි මෙතන කතා කරලා තියෙන්නේ. හොඳයි. මේකේ පටිලෝම පුච්චාව පුළුවන් ද චන්ද්‍රිකා මහත්මියට කියන්න? ඔව් උත්සාහ කරන්න. හරි. පටිලෝම පුච්චන් යස්සවාපන තත්ත සංඥාකන්දෝ යස්සවාපන යස්සවාපන තත්ත ඈ යස්සවාපන යත්ත යස්සවාපන යත්ත සංඥාකන්දෝ නිරුජ්ජති නිරුජ්ජිස්සති. මොකද දැන් අපි හැම වෙලාවෙම මේ සංඥා ස්කන්ධය අනාගතයි. මෙතනින් පොඩ්ඩක් නිරුජ්ජිස්සති හස්ස තත්ත වේදනා කන්දෝ නිරුජ්ජති. නිරුජ්ජති. හරි. බොහොම හොඳයි. යස්සවාපන යත්ත සංඥාක්ඛන්தோ නිරුජ්ජිස්සති තස්ස තත්ත වේදනාක්ඛන්தோ නිරුජ්ජති. එතකොට ඔබතුමියට පුළුවන් උත්තර දෙන්න කොහේ ඉන්න කාටද සංඥා ස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙන්නේ? අනාගතේ සංඥා ස්කන්ධේ නිරුද්ධ වෙනවා පංචවෝකාරේ ඉන්න අය චුත වෙනකොට සංඥා ස්කන්ධේ නිරුද්ධ වෙනවා. අනාගතේ. චතුවෝකාරේ නිරුද්ධ වෙනවා. අනාගතේ නේද? අනාගතේ. එතකොට අනාගතේ පැතුවාම ඉතින් අනාගතේ නිරුද්ධ වෙන්න පුළුවන් ඒකවෝකාරී. සංඥා ස්කන්ධය පුළුවන් අනාගතේ නිරුද්ධ. ඒ අනාගතේ ඉතින් අනාගතේ කිව්වහම මේක මේ භවයේ නෙමෙයිනේ නේ. නෑ යත්ත යම් තැනක. යම් තැනක. එතකොට චතුවෝකාරේ පංචවෝකාරේ ඉපදලා ඉන්න කට්ටියට. අන්න හරි. පංචවෝකාරේ උපජ්ජාන නේද? ඔව්. ඥාස්කන්ධෝ නිරුජ්ජිස්සති. ඒක හරි. එතකොට සංඥාකට වේදනා ස්කන්ධය බැලුවොත් අපිට වේදනා ස්කන්ධේ නිරුද්ධ වෙන්නේ නැති කට්ටිය බලන්න එපා. ඉතින් අපි වේදනා ස්කන්ධේ නිරුද්ධ වෙන්නේ නැහැ මේ උප්පත්තියති සංදී. හරි. චතුවෝකාරේ පංචවෝකාරේ. එතකොට තව ඉන්නවද කවුරු හරි අනාගතයේදී සංඥා ස්කන්ධය නිරුද්ධ වෙන අය යම් තැනක ඉන්නවද? වෙන තැනක කවුරු හරි ගන්න පුළුවන්? මේ චතුවෝකාර පංචවෝකාර ඉන්න අයගේ තමයි. දැන් මෙහෙම ගන්න පුළුවන් නේද? දැන් චතුවෝකාර පංචවෝකාර උපදින කට්ටියයි චතුවෝකාර පංචවෝකාර වලින් චුත වෙන කට්ටියයි ගත්තොත් කියන්න පුළුවන්. එතකොට චතුවෝකාර පංචවෝකාර උපදින කට්ටියගේ සංඥාස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙනවා. එතකොට පංචවෝකාරේ චතුවෝකාරය උපදින කට්ටියගේ වර්තමානයේ වේදනාස්කන්ධය චුත වෙනකොට නිරුද්ධ වෙනවා. ආයි චුත වෙන කතාවක් නෙමෙයි දැන් උපදිනකොට කතා කරන්නේ. පංචවෝකාරේ චතුවෝකාරේ උපදින අයගේ අනාගතයේදී සංඥා ස්කන්ධය නිරුද්ධ වෙනවා. හරිනේ? ඔව්. ඒ අයට එතන අනාගතේ කතාවක්. ඔව් වර්තමානයේ නෑ ඔව් අනාගතේ. වර්තමානයේදී වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවද කියලා අහන්නේ. උපදින අයට වේදනා ස්කන්ධය නිරුද්ධ වෙන්න පුළුවන්ද? උපදින අයට බෑ නිරුද්ධ වෙන්න බෑ නේද? එහෙමනම් අපිට චතුවෝකාරයේ පංචවෝකාරයේ උපදින අයට සංඥා ස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවා. හැබැයි ඒ අයට වේදනා ස්කන්ධය එතන නිරුද්ධ සමානේ නෑ. නිරුද්ධ වෙන්න බෑ. එතකොට පංචවෝකාරයේ චතුවෝකාරයෙන් චුත වෙන අයට පංචවෝකාරයේ චතුවෝකාරයේ චුත වෙන අයට අනාගතයේදී සංඥා ස්කන්ධය නිරුද්ධ වෙනවා වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවා. හොඳයි. මේ වෙන මොකද්ද එකක් කරන් ආවිලද මෙතන ඉඳන් ගන්න. පොඩකින් මම ඒක හදලාම කියන්න.
චතුෝකාරං පංචවෝකාරං uppajjantānaං තේසං තත්ත සංඥාඛන්‍தோ නිරුජ්ජිස්සති. පංචවෝකාරයේ චතුෝකාරයේ උපදින අයට අනාගතයේදී එහි සංඥා ස්කන්ධය නිරුද්ධ වෙනවා. ඒ බවවල නැවත ඉපදුනොත් ඒගොල්ලන්ට නිරුද්ධ වෙනවා. නෝච තේසං තත්ත වේදනාඛන්‍தோ නිරුජ්ජති. ඒගොල්ලන්ට ඒ උපදින අයට වේදනා ස්කන්ධය උපදින අවස්ථාවේදී නිරුද්ධ වෙන්නේ නැහැ. වර්තමානයේ කියලා ගන්න ඒකනේ. sorry. ඊළඟට චතුවෝකාර පංචවෝකාර අච්චවන්තාන. චතුවෝකාරයෙන් පංචවෝකාරයෙන් චුතවන්නා වූ ඕනට එහි සංඥා ස්කන්ධය අනාගතයේ නිරුද්ධ වෙනවා. වේදනා ස්කන්ධයද අනාගතයේදී නිරුද්ධ වෙනවා. ඒක පැහැදිලිද? කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? මම හිතනවා පැහැදිලි ඇති කියලා. පැහැදිලි. නේද? එහෙනම් අපි ඊළඟ සම්බන්ධ වෙනින්ද අපි දැනට නවත්තමු. අපේ වියන්ට පින් දීලා කතාව නිමා. මයික්‍රොෆෝන් යමු. ආසත්තාච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු. හොඳයි. එhmenan අපි අද කරේ කන්දයමකේ නිරෝධ වාරයේ පච්චුප්පන්න අනාගත වාරය. එහෙමනම් අපි ඊළඟ දවසේ පච්චනීක වාරයට අපි අද කතා කරේ අනුලෝම වාරය. ඊළඟ දවසේ පච්චනීක වාරයට යමු. එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි ධර්ම ශ්‍රවණයේ වශයෙන් රැස් කරගත් සියලු කුසල් ජයන්ත මහත්මයාට කෘතවේදීව පිරිනමනවා අනුමෝදන් කරනවා. ඒ සියලු කුසල් බලයෙන්ුත් ඔබතුමාගේ දේශනාමය කුසල් බලයෙන්ුත් අතීත සසර පටන් රැස් කරගෙන ඉන්න සියලු කුසල් බලයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් ජීවිත ලබන්නටත් ඒ වගේම පතන උතුම් බෝධියකින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වන්නටත් හේතු වේවා වාසනාව වේවා. ඔබතුමා ධර්මයේ ඉගෙනගත්තු ගුරුතුමන්ටත් ඒ වගේම ධර්මයේ ඉගෙනු ගෞරවනීය ස්වාමීන් වහන්සේලා තුළු ගුරුතුමන්ටත් අපට මේ කටයුතු සඳහා අනේක විද ආකාරයට ආධාර කර සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රයන්ටත් ඔබතුමාගේ පවුලේ පරලෝසපත් නෑදෑයන්ටත් දීවත් වන සැමටත් අපි මේ සියලු කුසල් ඊටම කෘතවේදීව අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනාටත් මේ සියලු කුසල් බලෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා පරලෝසපත් ඥාතිව සුගතියෙන් සුගතියටමපත් වෙත්වා සෑම සියලුම දෙනාම ඉතා සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. තෙරුවන් සරණයි. අද අර වැඩසටහන තියෙනවද මේ? තියෙනවානේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පිළිගන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.